මේ වෙනකොට රන්දනිකලින් එනවලි මාතුමෝවෙන් එනවලි සියලුම අලි ඉක්ුතු වෙමින් ඉන්නේ මහා පාරකට වැවේ. දැන් මේ දවස්වල ඒ සුට්ටක් ගන්න අඩුවහම තමයි දැන් ඔය රෑ කාලේ ගම්මාන වල ගෙවල් කඩලා ගෙවල් වල තියෙන වී ටික කාලා එහෙම කරලා දවල් රෑ මාන්දර වෙනකොට ගඟට බහිනවා ගඟේ ඉන්නවා හැන්දෑවට ගොඩ වෙනවා. ඉතින් අපිට අපේ ගොවිතැන් බේර ගන්න විදියකුත් නැහැ. ගේ තියෙන දේවල් බේර ගන්න විදියකුත් නැහැ. අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ හැන්දෑවට අපේ ඥාන දරුවෝ ටික අරගෙන කැලේට යන්නේ. කැලේ බයක් නැහැ. හැන්දෑවේ 6 වෙනකොට ගමේ යන්නේ. උදේ 6ට තමයි ආයෙ ගමට කැලේට යන්නේ. ඉතින් ඒකෙන් ලොකු ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ අපි. වනාලි පහර දීම් හේතුවෙන් සිදුවන දේපල හානි 239ක් වාර්තා වෙනවා. ජීවිත හානි 4ක් වාර්තා වෙනවා. ඒ වගේම තමයි ශාරීරික හානි එහෙම නැත්නම් තුවාල සිදුවීම් 3ක් වාර්තා වෙනවා. ඉතින් අපි මේ දේපල හානි ජීවිත හානි වලට වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් පවතිනවා. ඒ ඔස්සේ ඒ වන්දි ලබා දීම කටයුතු සිද්ධ වෙනවා. නමුත් අද වෙන විට මේ ගැටලුව රටේ සංවර්ධනයට ඍජුවම බලපාන්නා වූ ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. හේතුව දැන් මහියංගනේ වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ගත්තොත් එහෙම වර්ග කිලෝමීටර් 606ක ග්‍රාම නිලධාරී වසම් 35ක ප්‍රමාණයක් පුරා විහිදුණු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්. ඉතින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාම නිලධාරී වසම් 35ම අද වෙන විට මේ වනාලි තර්ජනයට මුහුණ පාන්නට සිද්ධ වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට මතක ඇති මෙතන මේ නිලධාරී ගොඩක් පිරිසක් සහභාගී වුණා 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පැවැත්වුණා මේ ස්ථානයේදීම කැබිනට් අමාත්‍යතුමා ඒ කාලේ හිටියේ චන්සේන මැතිතුමා, ඒ වගේම ගරු විමල දිසානායක මැතිතුමා, ඊට අමතරව වනජීවි අධ්‍යක්ෂතුමා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ නිලතුමා, ඊට කොමසාර් නිලතුමා මේ ආදී සියලුම වගකිව යුතු නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් සමන්විත සාකච්ඡාවක්. එතරදී විශේෂයෙන්ම හඳුනාගත්තා මහියංගන කොට්ටාසිය තුළ දෙබෙන්නා වූ මේ අලිමිනිස් ගැටුම එහෙම නැත්නම් වනාලි තර්ජනය අවම කර ගැනීම සඳහා අපිට මේක 100%ක් නැති කරන්න බැරි වෙයි. අවම කිරීම සඳහා යෝජනාවලියක් අපි සකස් කළා. ඒ යෝජනාවලිය එදා සාකච්ඡා කරලා මහ ජනතාවගේ අදහස්, නිලධාරීන්ගේ අදහස් අරගෙන ඒ යෝජනාවලිය බාර දුන්නා ඒ අමාත්‍යාංශයට. ඉතින් එතන ප්‍රධානතම යෝජනාවක් බවට පත් උනේ මාදුරුවේ සිට වස්ගමුව දක්වා මාදුරුවේ ඉඳන් උල්හිටිය දක්වා උල්හිටිය ඔය ඔස්සේ එහෙම නැත්නම් මහවැලි ගඟ දක්වා උල්හිටිය ඔය ඔස්සේ එතන ඉඳන් වස්ගමුවට මහවැලි ගඟ ඔස්සේ අලිවැටක් ඉදි කළොත් මේ ප්‍රශ්නේ සාමාන්‍ය 75කට වැඩි ප්‍රමාණයක් විසඳ ගන්න පුළුවන් කියන කාරණේ මතුණා. ඉතින් ඒකේ මූලික වැඩ කටයුතු ආරම්භ කරලා පවත්වගෙන ගියා. නමුත් යම් යම් හේතු කාරණා නිසා මේ කටයුත්ත ප්‍රමාද වීම සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් ඉඩම් නිදහස් කර ගැනීම වගේ ගැටලුකාරී තත්ත්වයන් නිසා. ඒකම ඔබ දන්නවා ද මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියෙන් කොට පස්සේ ජාතික වනෝද්‍යාන තුනකට බැඳී වෙලා තියෙන තැනක්. එක පැත්තකින් මාදුරුවේ, අනිත් පැත්තේ වස්ගමුව, මේ පැත්තේ රන්දනිකල නට්ටකේ. ඒතර අලි මේ මහියංගනේට එනවා කියන එක 아무තු දෙයක් නෙවෙයි. ඒ වගේ මොකද මේ අලි නිතර ගැවසිච්ච අලින්ගේ ජනාවාස බවට පත් වෙලා තියෙන ප්‍රදේශ තමයි අපි දැන් මේ සංවර්ධනය කරලා මිනිස්සුන්ගේ පාවිච්චිට අරන් තියෙන්නේ. ගම්මුදාවට කලින් මේක කැලයක් නෙමෙයි තිබුණ තැන. මහවැලි ව්‍යාපාරයෙන් කලින් ගිරන්තල කොට්ටෙත් කැලයක්. ඉතින් අලි තමයි හිටියේ. ඉතින් කොහොම වුණත් මේ අලි මිනිස් ගැටුම අද වෙන විට බරපතල විදිහට අපේ සාමාන්‍ය ජන ජීවිතේ විදවැටෙන තැනකට ගෙනල්ලා තියෙනවා. මොකද මගේ නිල නිවසට පවා අලිම තත්ත්වයක් දැන් තියෙන්නේ. මේ අපි මෙතනින් එහා පැත්තේ මීටර් 500කට එහා පැත්තේ මහවැලි ගඟේ මේ වෙලාවෙත් අලි ඉන්නවා. ඉතින් රැයක් කෙලි වෙනකොට ගෙයක් හදනවා කියන එක ඒක අහන්න ලැබෙනවා කියන එක දැන් අපිට සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් අපිට සාමාන්‍ය දෙයක් වුණාට මේ මිනිස්සුන්ගේ සියලුම දේවල් අවුරුදු ගාණක් මාස ගාණක් තිස්සේ මහන්සි වෙලා හරි හම්බ කරගත්ත දේවල් එක රැයකින් නැති වෙනවා. ඒක ඉතින් අපිට සාමාන්‍යකරණය කරන්න බෑ. ඒක අසාමාන්‍ය දෙයක්. ඒකට අපි විසඳුම් දෙන්න ඕනේ. ඒ නිසාවෙන් තමයි අද දවසේදී මේ සාකච්ඡාව මේ විදිහට පැවැත්වෙන්නේ. පෙරේද දිනේදී මේ වනාලි තර්ජනය හේතුවෙන් මුහුණ පාන ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ අපේ ග්‍රාම නිලධාරීන් වසම්වල අපේ මේ ජනතාව ඉතින් අපිට වඩා මේ ප්‍රශ්න දැනෙන්න ඕන්ට. ඉතින් ඕන් ඇවිල්ලා මාත් එක්ක කතා කළා. ඒ අනුව තමයි අද දවසේදී මේ විදිහට ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම යටතේ වසන්ත මහත්මයාගේ සහභාගීත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා 2021 වර්ෂයේදී අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා අපිට
මූලිකවම හඳුනගත්ත යම් කාරණා ගණනාවක් තියෙනවානේ. ඒ කාරණා යම් තාක් දුරකට හෝ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ප්‍රායෝගිකව ඒ ඔස්සේ අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් මේ ගැටුම අවුල් කර ගැනීම හැකියාව තිබෙන බව විශ්වාස කරනවා. දැන් අපි අලිමිනිස් ගැටුම එහෙම නැත්නම් වනාලි ගැටුම නියාමනය කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ, ග්‍රාමීය මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ කමිටු තිබෙනවා. ග්‍රාමීය කමිටු තිබෙනවා, ප්‍රාදේශීය කමිටු තිබෙනවා, දිස්ත්‍රික් කමිටු තිබෙනවා. මේ සෑම කමිටුවකදීම මේ කාරණා බොහෝම ගැඹුරින් සාකච්ඡා කරලා සෑම සියලු දෙනාගේම අදහස් අරගෙන ඉතා හොඳ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉතා හොඳ යෝජනා සකස් කරලා තිබෙනවා. ඉතින් මේ යෝජනා 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කියන කාරණේ ඒ සඳහා වැඩිහත්වීම ලබා දෙන්න කියන කාරණේත් අපේ වසන්ත චන්ද්‍රපාල මහත්මයාගෙන් ඉල්ලා සිටිමින් මම අවස්ථාව ලබා දෙන්න එතුමාටත් අදහස් දක්වන්න. ඊට පස්සේ අපි සහකාරාධ්‍යක්ෂතුමාටත් අවස්ථාව ලබා දීලා සාකච්ඡාවක් විදිහට සියලුම පාර්ශ්වයන්ගේ අදහස් අරගෙන ඉදිරියට මේ කටයුතු පවත්වාගෙන යමු කියන ඉල්ලීමක් කරමින් අපේ ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් වසන්ත චන්ද්‍රපාල මහත්මයාට අවස්ථාව ලබා දෙනවා. මම පොඩි උත්සාහයක් දෙදුනා අපේ අමාත්‍යතුමා මෙතන සහභාගී කරවන්න. නමුත් අද පාර්ලිමේන්තුව සහ කොළඹ අමාත්‍යාංශයේ වැඩකටයුතු රාශියක් තියෙන නිසා එතුමාට සහභාගී වෙන්න බැරුණා. අලිමිනිස් ගැටුම ගත්තාන් පස්සේ මම ජීවත් වෙන අම්පාර නගරයට අලි විතරම ඇහින්නේ අලි පිළිබඳව රටේ එක්තරා ප්‍රදේශයක විශේෂයෙන් මහියංගනේ වස්තමුව අම්පාර කුරුණෑගල වගේ ප්‍රදේශවල ගලේ වගේ ප්‍රදේශවල බහුලව මේ ගැටුම තියෙනවා. අද අපේ රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත් කරගෙන මොකද කොරෝනා නැත්නම් ලොකුම ප්‍රශ්න වෙන්නේ මේ වනාලි ගැටුම. ඉතින් ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව ඉන්නවා. ඊට පස්සේ අපි සිවිල් ආසාවලකායෙන් 4000ක් වුණ අමුත්ත කරගෙන දාලා තියෙනවා අලි වැටවලට. ඊට පස්සේ අපි වනජීවි නිලධාරීන් ඉන්නවා. කිලෝමීටර් 5000ක් අලිවල ගහලා තියෙනවා. නමුත් අලියා ළම ඇතුළේ තවම ඉන්නවා. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ තාම මේකට ස්ථීර විසඳුමක් නොලබුණ බව. ඒක නිසා අපේ අමතුව මෙන්න මුලින් වත් වෙලා ඊට පස්සේ මාස 3ක් විතර වගේ කෙටිකාලයක් තමයි අපි ඊට පස්සේ මහමත් කියනවා නැවත වතාවක් ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශ බාර ගන්නවා. මේක පුංචි පහේ වගකීමක් නෙවෙයි තා බාර දුන්න වගකීමක්. හැමදාම උදේ පාන්දර අපිට හැමදෙන්නම කෝල් එන්නේ එක්කෝ කුජලෙක් මැරිලා එක්කෝ ගයක් කැඩිලා එක්කෝ දේපල විනාශ වෙලා එක්කෝ වගා විනාශ වෙලා. අලින්ගේ විතරක් නෙවෙයි අනිත් සතුන්නුත් එක්ක බැලුවොත් එහෙම ප්‍රාසනිකක් තුනේ 130ක් ජාතික නිෂ්පාදන 130ක් අපේ රටේ අස්වැන්න විනාශ වෙනවා. ඉතින් ඒකින්ද මේ තත්ත්වෙන්න අපි ඉදිරියේදී මුහුණ නොදුන්නොත් අපේ රට ඉදිරියට ගෙන යාමේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැනට මේ පහුගිය මාසික නව අමාත්‍යවරයා ලෙස පත් වුණා පස්සේ මෙහි විශේෂයෙන් කියුතුයි රාජ්‍ය අමාත්‍යාංශ කියලා වෙනමම අමාත්‍යාංශයක් මේ වෙනුවෙන් නිර්මාණය කළා. එතකොට ඊයේසෙදී අපි වනජීවි අමාත්‍යාංශය තිබ්බට මේ විදිහට බලතල ඇති රාජ්‍ය අමාත්‍යාංශය තිබෙන්නේ නැහැ. ඒකට මේ අමාත්‍යාංශයේ මේ ගැසට් කරලා ඒව ස්ථාපිත කරලා මම දැන් සති දෙකක් කාලයක් යනකම් අපේ ඕන් එක පවා මේ හදාගන්න පුළුවන්. අපිට ලේකම් කෙනෙක් ඉන්නවා, මැතිවරයෙක් ඉන්නවා, වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන් උනේ මේ දැන් සති දෙකක් මගේ වහන් ට්‍රැක්ට් එක දාගන්න බැරුව දැන් බලමු මොකද හරියට අමාත්‍යාංශය වැඩ ස්ථාපිත වෙච්ච ඉඳලා. දැන් අපි ඒ රටේ හදාගෙන තියෙනවා. දැන් ඒට ඒ යන කාලය තුල රාජ්‍යනතුනේ අපි මේ අලි එළවීම සම්බන්ධව ලංකාවේ එක විවිධ නිර්මාණ. ඒ විවිධ නිර්මාණ කරන ලංකාවේ විවිධ පළාත උඩවල අම්පාර වගේ ප්‍රදේශවල ගන්න එක පරිශ්‍රණ කළා මේකට සුදුසු වෙන සමහර ඒවා ඉතාම අසාර්ථක කරගත්තා. නමුත් අන්තිමේදී මම සහ වන්ජීවි විද්‍යාලය කීමෙන්ද අපි හම්බන්තොට ප්‍රදේශයේ ඇදලා දින ගාණක් ගත කරලා මේකට විසඳුමක් හොයන්න ඕනේ කියන උත්සාහය අරගෙන අපි එමතුමා උපස්ථාපනයේ අපි අන්තිමේදී යෝජනාවක් ඉදිරිපත් කළා ඔය ජාතික වැඩපිළිවෙලට එල්ලෙන අලිවැට. එල්ලෙන අලිවැට සහ එල්ලෙන අලිවැටට පිටුපසින් සාමාන්‍ය දැන් තියෙන අලිවැට. ඒක තමයි අපි යෝජනා කළේ. මොකද හේතුව අපි ගියා මේක අපි හොඳම සාක්ෂියන ගත්තේ හම්බන්තොට විශ්වවිද්‍යාලයේ මදුනාගල. මදුනාගල එක පැත්තකින් තියෙනවා අභයභූමිය. ඒ අභයභූමියේ වැඩක් නෑ. නමුත් අලි බහුල වෙනවා. මේ පැත්තෙන් තියෙනවා අක්කර දහස් ගානක පොල් ගෙසල් ගෙඩි වට්ටක්ක විශාල බැලු ඇත කියන විශාල වගාවක්. හැබැයි මේ වගාවට අලියෙන් හානි වෙනවා. ඊට පස්සේ අපි මේක හොයලා බලද්දී ඒ කට්ටිය මේක රජයෙන් කරපු දෙයක් නෙවෙයි. ගොවීන් විසින් නිර්මාණය කරලා ගත්ත එල්ලෙන අලිවටින් තමයි ඒ අක්කර දහස් ගාන මේ බෙරෙන්නේ. ලොකු මොල්ගස් හැදිලා තියෙනවා. දැන් අලියා ඉන්නවා අත්තරව පොගහ ඉදිරි කරන්නේ නැහැ. හැබැයි ලොකු මොල්ගස් හැදිලා තියෙනවා පිළි ගන්න පුළුවන් තත්ත්වේ අලියට හානි නැහැ. අලියා එනවා හැන්දල් පාරට මේක දිගේ දිගට යනවා ආපහු යනවා.
ඊට පස්සේ අපි ඒක හොයලා බැලුවා ඒක කොහොමද කියලා සාර්ථකද ඒක පෞද්ගලිකව නිෂ්පාදනය කරන ඉදිරි පරිපත වගේ ඒ වගේ රත් වුණාන් පස්සේ සද්දයක් එනවා ඒකම වල්ගහක් කරනවා සද්දයක් එනවා එලාම් එකක් එනවා අලියට එතනින් යෑමේ බැරි තත්ත්වයක් තියෙනවා ඒක නිසා අපි ඒක එකක් ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ කොටසක් තියෙනවා මේ වැලිගත්තේ හම්බන්තොට. ඊට හම්බන්තොට එතෙන් අපි ගියා. එතෙන් ගියාම පස්සෙත් ඒ කට්ටිය අර එල්ලෙන අලියට සහ සාමාන්‍ය අලියට දෙකම ගාලා අවුරුදු ගානකින් අලියට ඇතුලෙන් බැරි වෙලා. තව එකක් අපේ විශ්ෂණ විභාජන වුණා. ඒක ඇවිල්ලා අධිවේගී මාර්ගයට ඉදි කරපු ඉදිරියට ඒක විශාල කොන්ක්‍රීට් කම් යොදලා විශාල කේබල් යොදලා හදලා තිබ්බේ. හැබැයි විශාල වියදමක් කරන හින්දා අපි ඒක අපේ යෝජනාවට ඇතුළත් කරේ නැහැ. ඒක නිසා මේ මොහොත වෙද්දී එකක් අගල් කැපීම. ඒක බරපතල කාර්යයක්. දැන් අපි පරිශ්‍රණ මට්ටමේ අගල් කැපීම දෙකක් අපකට තියෙනවා. අම්පාර නගරයේ තියෙන කුණු වල වටා සහ අට්ටාලයේ තියෙන කුණු වල වටා. ඒක අපි පරිශ්‍රණ මට්ටමේ කරේ. නමුත් ඒක සාර්ථකව පෙන්වන්න කර තියෙනවා. වැඩ අවසන් කරගන්න බැරුණා කරුණා හම්බෙච්ච නිසා. නමුත් අට්ටාලයේ තියෙන එක දැන් අවසන් අධික පැමිණීම් පවතිනවා. අර අගල කපු ප්‍රදේශවලින් අලි දැන් ඒ ස්ථානයට එන්නේ. ඉතින් මෙන්න මේ කරුණු ටික මෙව කරගෙන තමයි අපි මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන්. විශේෂයෙන්ම මයංගනේ කොට්ටාසේ සෑම ප්‍රාදේශීය ග්‍රාමසේක වසන නැත්නම් මේකෙන්ම තියෙන බව අපි ප්‍රාදේශීය කම්තුමා වික්‍රම තිලක මහත්තයා කිව්වා. එතන වනජීවි දෙපාර්තමේන්තුවේ හැටියට අපිට බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් අපිට තියෙන භූමියක් එක්ක කිලෝමීටර් කියන්නේ වර්ග අක්කර 2500කට ඉන්නේ එක නිලධාරියෙක්. එතකොට අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා වනජීවි දෙපාර්තමේන්තුවේ බැරිලා තියෙන මේ අලි ප්‍රශ්නේ විසඳගන්න දැන් ඒක මොන ක්‍රමයකින් හෝ වැඩි වෙලා. ඒකට විවිධ හේතු නිරසන ප්‍රාදේශීය කන්තුමා කිව්වා වගේ උන්ගේ භූමි සංවර්ධනය වීම තුළ විශේෂයෙන්ම අලි කොට්ටෝ දැන් අපි ඉතරා දිනයක් තුන මේක විහත් කරන්න පුළුවන් වෙන්නේ අලි කොරිඩෝර් ටික ඕවන් කරනවා. ඕටි ගාන වන්දිදෙන්න. මහා විශාල නිවාස ආදර කියනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. රටේ ලොකු කැලමිල්ලක් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා මේ සඳහා අපි දැන් සැලසුම් ක්‍රියාත්මක කරමිනවා. ඒ සඳහා අපි සිවිල් ආරක්ෂා බලකායේ පූර්ණ සහයෝගය මේ මොහොතේදී අම්පාර දිස්ත්‍රික්කය ලබා ගන්න වෙනවා. මට තාම පැහැදිලි නෑ හරියටම සරමත් මයින්ගනේ කොහොමද සිවිල් ආරක්ෂා බලකාය සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. දැන් අපි මේ පිළිබඳව ඉදිරි සාකච්ඡාවේදී කතා කරමු. එහෙම කතා කරගෙන දැන් මම අදහස් කරන්නේ මට හිතෙන්නේ ප්‍රාදේශීය කම්තුමනේ මුලින්ම අපි කරන්න ඕනේ මේ ඉන්න අලි ටික විශාල වේදමක් ගියත් සිවිල් ආරක්ෂා බලකාය පොලිසිය වනජීවි දෙපාර්තමේන්තුව ළමයාගේ සහයෝගය අරගෙන මේකට පුළුවන් තරම් එහාට අරගෙන යන්න. මේක ලේසි කාර්යයක් නෙවෙයි. මොකද හේතුව දැන් අර පහුගිය දවස්වල අම්පාරේ උහන් ප්‍රාදේශීය කොට්ටාසේ බරපතල විදිහට අලි ගැටලුව තිබ්බා. උස්සන්නම් වෙලා තිබ්බා. මේක බේරගන්න ඕනේ. ඊට පස්සේ ඒ අවස්ථාවේ ඇත්තටම මගේ තනතුර ඇවිල්ලා අනන්තමාගේ මාධ්‍යය ගන්න හැටියට හැබැයි මම මාධ්‍යවේදියෙක් හැටියට අලි ගන්නත් කියලා දුන්නා. අලි 25ක් 30ක් බලන්න ගිහිල්ලා. අලි ඉලවන්න ගිහිල්ලා. මේ අලි ප්‍රශ්න පිළිබඳව මම හරි මේ අනිත් එක කටයුතු කිරීමේදී මට අත්දැකීම් තිබුණා. ඊට පස්සේ මම අපේ හැමෝටම කතා කරනවා. අකෝ සර් මම යන්න මේ ප්‍රශ්න අත්‍යවශ්‍යයි. මට ඒක පුළුවන් දෙයක් කරන්න. ඒක මම ගිහලා මම සැලසුම් කරා. ගිහලා මගේ යාළුවෝ ෆෝන් කරලා අපි ඒවා අරන් දාලා ප්ලෑන් කරලා ඒ අලි ටික නවගිරිය අතර ලබලා දැම්මා. ඒක ඩ්‍රෝන් තාක්ෂණික තාම වුණා. ඩ්‍රෝන් පොඩ දිනනවා අපි අටව කරනවා. අපිට පේනවා අලි ටිකක් පේනවා. ඒකට කණ්ඩායමක් පේනවා. ඒ විදිහට අපි කරා. නමුත් ඒක 100% අපි සමන්නේ ඊපස්සේ අපි සිවිල් ආරක්ෂා බලකායේ සහයෝගය අරගෙන මුරපලවල දාලා ඒ අලි එනක නතර කරනවා. ඉතින් ඒක 100%ක්ම මේ ඔය වැඩේ සාර්ථකයි. ඒක ස්ථාන කීපයකම ඔය වැඩේ දැන් අපත් ඉස්සි කරනවා. විශේෂම අපේ ඉසාන මහත්තයා විශ්සංග අපි ඔක ඉතාම වට මොකද එතුමා බොහොම ඇවිල්ලා ටික කාලේ ඉතා උනන්දුවෙන් මේ ප්‍රශ්න පිළිබඳව බලලා කටයුතු කරනවා. ඒක නිසා අපි අද මේ සාකච්ඡාවේදී මේ සාකච්ඡාවේදී වැදගත් තීන්දුව කීපයක් ගමු. අංගයට ප්‍රාදේශීය ලේකම්තුමා කරන ලද ඉල්ලීම තමයි මයංගනේ නගරයට වනජීවි කාර්යාලයක් ස්ථාපිත කරන්න එක. මම අලි පාලනය කියනවා. ඒකෙන් ඉතායි මේ සාකච්ඡාවේ වුණු විගසීම අමතුමාට කතා කරලා ඒ අලි පාලනයේ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරනවා. අපි ඒක සාකච්ඡා මට්ටමේ කරමු. අපිට ඒක මූලික ප්‍රශ්න තිබියක් තියෙනවා. ස්ථානයක් ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. වාහනයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි පිරිස ලබා ගන්න පිළිබඳව විපුලිතල මාතා සහ සිවිල් ආරක්ෂා බලකායේ අනදිනදාරිතුමත් එක්ක අපි සාකච්ඡා කරමු.
ගමේ අයගේ කොහොමද සහාය කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් කියන්න ඕනේ හැමතැනම වනජීවී නිලධාරීන්ටත් වයින්නවා, සිවිල් ආරක්ෂකවරුන්ටත් වයින්නවා, අපේ අනුත්මාටත් වයින්නවා, අපුඩම් වයින්නවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කියලා. හැබැයි නසරානියා කියලා අලියෙක් හිටියා අම්පාරේ නවගිරියා. ඉතින් දරුණුම අලිය. එක රැයට ගෙවල් 6-7 මේ වනජීවී නිලධාරීන්ට ගහපු පාර අර ලොකු විදුලිකණුවකට වැඩිලා අධිවේගී විදුලියන් වගේ වෙනවා. ඒ කණුව දෙකට වැටෙනවා. ඒක බිමන කම්බිල එදින්දින් දුන්නේ නැහැ. නැත්නම් එතන වනජීවී නිලධාරීන් කීපදෙනාම අජිත් දරුකාණ්ඩායම ඒ මොහොතම ඒ දරුණු අලියා අල්ලන්න මාස 2කට වැඩි කාලයක් ඌ අද දෙවල් තුනක් කන්නවා ආයේ නැහැ. ආයේ හිතා ගන්න බෑ. ගිහිල්ලා පස්සේ කියලා සමානව මගේ වහනේ තමයි යන්නේ. ගිහිල්ලා අපි කොහමද යන්නේ? එහේ අලිය අල්ලන්න යනවා දැන් මිනිස්සු පස්සේ දිප්පන්නේ දනරයට ගා යන්නේ. මේ ගෙදර ලයිට් එක දාලා තියෙනවා. දැන් මිනිස්සුන්ට පස්සේ දිනවා. මේ ලයිට් එක දාලා මේ නිතරම සහයක දුන්නා. ඉතින් ඒක නිසා මේකට අනිවාර්යයෙන් ජනතාවගේ සහයෝගය අවශ්‍යම තමයි. මොකද ගමේ කට්ටිය තමයි දන්නේ අලි එන්නේ කොතනද කොහොමද එන්නේ කොතනද ගැලසෙන්නේ මොකද කරන්නේ කියලා. ඒකෙන් ගමේ තමුන්නාන්සලාගේ අදහස් අරගෙන වනජීවියේ අදහස් අරගෙන සිවිල් ආසපාලක අදහස් අරගෙන පොලිසියේ අදහස් අරගෙන විශේෂ ප්‍රාදේශීය කොමිතුමාගේ අධීක්ෂණයටදී අපි මේ සඳහා අද වැඩමුළුවක් යොදාගන්නවා. ඇත්තටම හරියම හිතට වේදනයි මේ වනානි කටුව ගත්තාන් පස්සේ මම වාර්තා කරපු වැඩ කරපු ඉතින් මිනිස්සුන්ගේ දුක දුන්නස් වේදනාව හොඳින්ම දැනන කෙනෙක් තමයි මම. ඉතින් ඒක නිසා මම ඉතා ආසාවෙන් මට අහිති නැති වුණා. මම මේ අමාත්‍යාංශයේ ඉන්න අමතුමාට දෙන කාලයක් ඇතිවෙන මේ ප්‍රශ්නෙට මම හිතෙන් බැලුවා. මේ විතර නෙමෙයි තවත් තියෙන ස්ථානක අපි ගිහිල්ලා මේ විදිහට සාකච්ඡා කරන්න උගුරු දේවල් කරනවා. ඒකම දැන් අර අපි මුලින්ම සාකච්ඡා කරනවා අරිවිඩි ප්‍රශ්න පිළිබඳව කිව්වා. ඒ පිළිබඳව මම ගරු එතුමාට කතා කරලා ඒ පාස්කට් ටික අරන් බලන්න. ඉතින් මම විශේෂයෙන්ම අද දවසේ ස්තුතිවන්ත වෙනවා ප්‍රාදේශීය පාලකතුමාට. අපි ඊටාම සුහදශීලී සාකච්ඡාවක් කරනවා. හරි අපි මේකට ගහගෙන මරගෙන වැඩක් නැහැ. අපි ඔක්කොම එක්කමුලා తాවකාලිකව හරි මේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්නවා. දැන් මම නම් විශ්වාස කරන්නේ අංක 1 මේ මෙතන මේ මහවැලි ගඟේ ඉන්න අනිතික අපි මන්ට වහනරි දාන්න කියන අදහස තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි මට අනිත් ගම්මාන ගැන අවබෝධයක් නැහැ. ඉදිරි සාකච්ඡාවේදී අවබෝධය. ඒකට අපි ඉදිරි වට ගහන්නේ කොතනද? හරි ඊට පස්සේ කොතනද සිවිල් ආරක්ෂක බලකාය කටේ දාන්නේ. එහෙම දාන්න පුළුවන්. මොකද පිරිස් විභාගයේ තියෙන තුමාලන්න තුමා බෑකුත් අපි කොහොමද කරන්නේ? එන අමතරව ඊ අපේම තුමා ප්‍රකාශ කළා ඔවුන්ගේ තුමානේ ගියත් නැහැ. අපි ඉදිරියේදී තව 2000ක වගේ පිරිසක් වනජීවි දෙපාර්තමේන්තුවට වතවන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අර රැකියා ලක්ෂ්‍ය යටතේ 2000ක පිරිසක් වතවන්න උත්සාහ කරනවා. මේ ප්‍රශ්න විසඳුමක් ගැනීම. ඒට අමතරව තවත් යෝජනාවක් තියෙනවා වෙනම අධිකාරියක් වෙනවා. එතකොට ඒ අධිකාරියේ කටයුතු සිද්ධ වෙන්නේ අලි එළවීම සහ ඒ අලි කටයුතු විතරයි. එතකොට වනජීවි දෙපාර්තමේන්තුවේ අනිත් නිලධාරීන් කරන්නේ අලි සංරක්ෂණ කටයුතු කැලෑ ටික බලා ගන්න ඒ කාරණා ටික තමයි සිදු කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි මට කියන්නේ මම ගරු කනතුමා නියෝජනය කරන තමයි මේ ස්ථානට පැමිණි මේක සංවිධානය කරපු ප්‍රාදේශීය කම් සංජය මහතාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා දායක වෙච්ච අපේ සහකාර අධ්‍යක්ෂ වික්‍රමතිලක මහතා අම්පාරේ වැඩ කරා. එතකොට නම් මාධ්‍ය දෙකේට එතුමාත් එක්ක අපි තමයි කියන්නේ ඔන්න අද මෙතනට අදිනවා කියලා. මම හිතන්නේ එතුමාගේ සහායය අපිට ගන්න පුළුවන් වෙයි. එතකොට මෙතන සමහර තැන්වල වනජීවි නිලධාරීන්ට චෝදනා එල්ල වුණා. මම දන්නවා මේ එල්ල වෙනවා කියලා. මට දුරකථනකින් කිව්වා මෙහෙම ඉන්නේ මෙහෙම ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ලොකු බැරෑර ප්‍රාතිකාරික එකට ඉන්නේ. ඒකට තියෙන පහසුකම් මත. සමහරට මම එදා කතා කරලා හඳපානකද අරිපස්සින් කතා කරද්දී මට අපේ රංජිත් මහත්මයා කතා කරලා තව ප්‍රශ්න. මම වෙනම හසල ඔෆිස් අපේ රත්නායක මහත්මයා ඔෆිස් එකට කතා කරපුවා පස්සේ එක නිලධාරියයි එතන. ඉතින් අපි මොනවද කරන්නේ? මමත් අසබුණා. ඊට පස්සේ මම පොවදා රංජිත් අලිවිත් ටිකක් හරි දෙන්නේ කියලා වැඩ පිළිලක් කිව්වා. ඉතින් ඒකින්ද අපි ඒකට ඉක්මන් ප්‍රමේයයක් හදාගන්න අර සාකච්ඡා කරමු. එමත්තුමා පොත්තේ අමාත්‍යාංශ පැත්තේ වනජීවි දෙපාර්තමේන්තුව පැත්තේ අවශ්‍ය දේවල් කරගෙන සඳහා අපි අපකප වෙනවා. ඒකට විකෘතිල මහත්යාගේ සහයෝගය ලැබෙනවා. ඊට පස්සේ අපි උත්සාහ කරනවා තව කණ්ඩායමක් නැහැට පොඩ්ඩක් වැඩි කරලා හරි මේ තත්ත්වය පාලනය කරගන්න. ඒ සඳහා අපි දේශපාලන සහයෝගය විශේෂයෙන් පොලිස් ස්ථානාධිපතිතුමාගේ සහයෝගය ලබා දෙන එකට ඉල්ලීමක් කරමින් අද වෙන සාකච්ඡාවට වැඩි සිදුනට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතුරු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම නියමව බොහොම ස්තුතියි. මේ ප්‍රශ්නට වඩාත්මත් මොකද දෙන්නේ මම මොකද මම මන්ත්‍රී කලාපේ වනජීවි සාකච්ඡාවේදී මොකද අතන ප්‍රාදේශික තුමත් මම හිතන්නේ සියල්ලම දන්නවා මෙතන අපි ඩීසී චේතුරම් පන්තන මේ සිරුම
කරුණු කාරණා හැම වෙලාවෙම සියලුම අවස්ථාවල අපි සම්බන්ධ වෙලා කටයුතු කරනවා. අපි අතර මම හිතන්නේ මේ කතා කරනවට වඩා මේකට අපි පිළිතුරක් ලබා ගන්න එක තමයි අතර වඩා වටින්නේ. විශේෂයෙන්ම මම හිතන්නේ අපේ කරු අමාත්‍යතුමයි කැබිනට් මන්ත්‍රී අධ්‍යක්ෂ දලාතුමාලා ආපු වෙලාවේ අර දෙසැම්බර් මාස දෙවස්ථාන ප්‍රධාන කියලා මේ මූලික බිල්ලුනේ උල්ලිටිය වස්ගමුව අලිබංගට මේක ඕපන් කරගන්න එක. ඇත්තටම මේක තමයි මේ අපේ ලේකම්තුමා මේක තමයි අපිට ඉක්මනින්ම කරගන්න ඕන. මෙතන තියෙන ගැටලුව තමයි මේ ඉඩම් නිදාස් කිරීම නිවාස නිදාස් කිරීම. මෙතන එක කිලෝමීටර් 8ක් දක්වා තියෙන ඉඩම් විතර. මොකද ඉතියා තමයි ගොඩ තියෙන්නේ. මේක ඇත්තටම රාජකාරී මන්ත්‍රීවගේ 85 විතර මේ ගැටලුව චුදනවා මේකට අපිට සුළුමක් ලබා ගන්නවා. මොකද අපි දිගින් දිගටම කතා කරන එකේ තීරණයක් නැහැ. මේක අරන්තුමත් එක්ක කතා කරලා මම මේක ඉදිරිපත් කරලා තියෙන්නේ මගේ මට්ටමින්. ඒ නිසා මේක කතා කරලා මේ වැඩි ඉක්මනට කරගත්තොත් අතරම කෑන අපිට මේ ප්‍රශ්න විසඳුම්. ඒ වගේම තමයි මේ රාජ්‍ය කර්තෘමා අපිට කලින් යෝජනාවක් කරා මේ අපිට අධිපාලනය කරන්න දෙන්න කියලා. ඇත්තටම මගේ මට්ටමේ යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකත් මම හිතන්නේ මේක අපිට මේ සත්‍යය තුන ඒකට ඔබතුමාගේ කියත් තුනොත් මේක කරගන්න පුළුවන්. මේකදී අපිට ඇත්තටම ඉන්න ස්ථානයක් වාහනයක් වගේ වෙනවා. මොකද නම් පාරණ අපිට මේ අපිට ඒක ලබා ගන්න මොකද රාජ්‍ය කර්තෘමා මම හිතන්නේ කොයි ස්ථානයක් මොකක් කරගල්ලා ලබා දෙන්න කියලා. ඒතර අපි වාහනයක් ගැන අපි මොනවා ඕකමේ කතා කරලා අපි ප්‍රශ්න ගන්න බලමු. ඊට අමතරව අපි 2021 දැන් අනිත් එක තමයි මේක දැන් ලොකු ප්‍රශ්නයක් කරලා තියෙන මම යන්නේ මහවලිගමේ තියෙනවා. නමුත් අපි දැන් ඔය අලීලවන්න පළවාරීම සඳහා මේ ඇස්ටමෙන්ට්වක් හදලා ඒකට අපි ඩිපාර්ට්මන්ට් එකට යවලා තියෙනවා. නමුත් මේ අර මුදල් දීමේ අවසාන කාලයයි කොට ප්‍රමාණ කරලා අපිට මේ මාසය තුළ මම ඒක කොහොම හරි අවසරය අරගෙන වැඩි පිළිවෙල කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි මේකදී ලොකු ගැටලුවක් තියෙනවා මහවැලිගම දිගේ අර යෝධ නිදුම් පැතුණු පොඩි අර ලම්බු කලාව තුළ තමයි අලි දවල් කාට හදින්නේ. ඒ කියන්නේ අලි සෙවල තියෙනවනේ. ඒවල තියෙන නිසා තමයි හදින්නේ. නමුත් මේ කලාව කුට්ටිය අපිට ඉවත් කරගන්න පුළුවන් නම් මම හිතනවා මේ කාලේ දවල් කාලේ අලි ගඟේ රැඳෙන්නේ නැහැ. සමහරවිට අලි යන්නත් පුළුවන්. ඒ නිසා අපිට එකකට මේ දෙයක් කරනවා නම් මහවැලිගම හරි කොහෙන්ද අපිට ඒක උදව්වක් කරනවා නම් ඒක ඉවත් කරගන්න ඒකත් ලොකු අපිට මේකට විසඳුමක් වෙයි. ඊට අමතරව අපි අතරම දිනවනවා කලින් කිලෝමීටර් මම හිතන්නේ ඊංගක දක්වා කිලෝමීටර් 20ක් විතර තියෙනවා. ඒක ඒ ඡායන ප්‍රමාණයකට අපිට මේ දිනවීම සති දෙකක් තුනක වැඩක්. එතන මේක අපිට අතරම අර කිව්වාගේ ශ්‍රී ලාංකික සමාජ බලකාය පොලිසිය තොර ගාමීය මට්ටමේ ගාමීය දත්තාවගේ අපිට ඡාය අවශ්‍ය වෙනවා. අපිට අතරම මේ මාස තුල අපි අතරම මේ වැඩ පිළිවෙල කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැනට අපි අතරම මේ ප්‍රශ්න ගත්තාම අපිට අතරම බොහොම සුළු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපේ මේ කාර්යාලය පුරාම තියෙන්නේ කොහොමද මේ ගිරාන්දර කෝට්ටේ මාපකඩයි මාපකඩ කාර්යාලයක් දැන් තියෙන්නේ අදෝල්පත ඊට අමතරව හසලක් කාර්යාලය. මේකින් නිලධාරියෙක් තමයි මේ සියල්ලම අතරම දැන් කරගෙන යන අපිට අවම පහසුකම් මන්තිය. නමුත් අපි අවම පහසුකම් මැදේ වුණත් අපි උපරිම කරන්නේ අත්‍තරම අපේ රාජකාරී කටයුතු කරනවා. නමුත් මේ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර අවස්ථාවල අපි කතා කරනවා දැන් හසල කොම්පියුටර් ගත්තොත් ඒගොල්ලෝ කියනවා නුවර දක්වා මේ රාජකාරී සමානලාට කියන වෙලාවට කතා කරාම ඇත්තටම ඔෆිස් එකේ සමානලාට කමිල් දාලා. සමානලාට කමිල් දාලා. ඒක යම් රාජකාරියකට ගියාම ඒ රාජකාරිය නවත්තලා නැවත රාජකාරිය එන්න බෑ. ඒක මේ ඉවර කරන්න නැතුව. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද ඉතින් ඇත්තටම ඔයගොල්ලෝගේ පැත්තේ ඔයගොල්ලෝ සාධාරණයක් කෝල් කරා මේ කිව්වා කියන්නේ. එහෙම නමුත් සමහර අවස්ථාවල සාධාරණත්වයෙන් හැටියට මම ඇත්තටම මේ අලියලවන්න අපේ නිලධාරීත් එක්ක මම තමයි. සමහරවිට අපේ නිලධාරීන් අපේ වස්තු අපේ විශේෂ කොහොමද පිළිතක් ඉන්නේ. ඒ නිසා අපි මම හිතන්නේ අපි කතා බහ කරගෙන ඉන්නවට වඩා මේ ඕගොල්ලෝගෙන් මේකට යෝජනා අරගෙන අපේ මට්ටමින් දැන් අපි දැන් මේ සැරේ අර මයියන් ඔය මේ කාලෙක ඉඳලා කිලෝමීටර් දෙකක් ඔය බඩදින් කරන්න අපි යෝජනාවක් දාලා ඊට අමතරව පයිලට් ප්‍රොජෙක්ට් එකකට ඉල්ලෙන්න වැඩි. ගාන අපිට මේ කිලෝමීටර් 5යි දැන් අපිට අත්දැකීම් තමයි කියලා තියෙන්නේ. ඒකයි තව අකල් කැපීමක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේ දැන් අලුත් වැඩ පිළිවෙලක් අපිට කරගෙන යන මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන මොකද අමතුමාගේ බලාපොරොත්තු මේ විදුලට ඉදිරියම මේ අවුරුද්දෙන් අවසන් වෙනවා. එහෙම බලාපොරොත්තු වෙන නමුත් සමාජාලයට නමුත් 100ක් වෙන පුළුවන් නමුත් 90ක විතර තාර්කත්වයක් ඉගෙන ගන්නවා. මොකද ඒකට මේ පොඩි ප්‍රමාණයක් තමයි ඊට පස්සේ ඒක ගහන බලන්නේ ප්‍රමාණයක් ඒක තවත් ඕනනම් ඉල්ලීම් මත යම් දෙයක් කරන්න නමුත් බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ මේක එම රටවල් ඉදිරියම අවසන් කරනවා වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේක එහෙම කරන්න බැරි වෙයි ඉස්සරහට අපිට යම් යෝජනාවක් ඒවට ඕන දෙන්න වෙයි.
ඒ නිසා දැන් ඔබතුමාලගේ මම හිතන්නේ අපේ මණ්ඩලයෙන් අපිට ලැබෙන සම්පත් අපි දැන් මම නිවේදිකා කිව්වේ අපිට අතරම බොහොම ජීවිතාලි මධ්‍යම පරාතර මන්දිර අඩුවෙන් 10500. එතකොට මම නිවේදික තමයි සියලුම දෙනාට බෙදලා මේ ප්‍රශ්න නොවෙන්නේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඉතින් මේ වගේ අනුපාඩු කියන අතර මම අර මාර්ගය ලේකම්තුමාණන් කියන්නේ අතරම අපිට මේ අනුපාඩු සම්පූර්ණ වෙනවා නම් අතරම යම් ප්‍රමාණයකට මේක අපිට අවම කරගෙන යන්න යනවා. කිසිම කෙනෙකුට මේක 100% කරගන්න හැකියාව නැහැ. මම හිතන්නේ අපි කතා කරනකොට වඩා ඔබතුමාලගේ අදහස් යෝජනා අපි අරගෙන ඒවත් එක පොඩ්ඩක් සාකච්ඡාවක් කතා කරමු. හොඳයි කියලා මම හිතනවා. ඒ නිසා අපි ඒක සාකච්ඡාවට ගිහිල්ලා ඒ කරුණ අනුව අපි ඉස්සරහට යමු කියන එක ඉතින් මම හිතනවා බොහොම සුදුසුයි. එතනම යංගල ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවතින මෙම මනාලි වූට දැන්ට ඉදිරිපත් වෙන යෝජනා ආලෝචිතයි කියලා මම හිතනවා. ඒ වගේම අපිට ඇත්තටම වෙන්නුනේ යෝජනා ක්‍රියාත්මක වෙනකන් මෙම ගැටලු ඇතිවන අවස්ථාවලදී ශ්‍රණිකව ක්‍රියාත්මක වීමේ කණ්ඩායමක් තියෙනවා. ඒක තමයි පළමුවෙන්ම වෙන්න ඕන කියන එක මම දකින්නේ. මොකද නිරන්තරයෙන්ම පොලිසිය තමයි සම්බන්ධ කරගන්නේ ප්‍රදේශවාසීන් සම්බන්ධ කරන පොලිසියට කතා කරනවා මේ අවස්ථාවලදී. ඒ වගේම අපිට මේ අවස්ථාවලදී වනජීවී ආයතන සම්බන්ධ කරගැනීමේදී ගැටලු ඇති වෙනවා. මම මීට පෙරත් මේ සම්බන්ධව දැනුවත් කිරීම කරලා තියෙනවා. ඉතින් අර ක්‍රියාත්මක වනතුරු ශනිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් සකස් කිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම දැනට තියෙන අලි වැටවල් සංරක්ෂණය කිරීම සහ ඒවා පවත්වාගෙන යාම ඊට වැඩි අවධානයක් යොමු වෙලා ක්‍රමවේදයක් සකස් කිය යුතු වෙනවා. මොකද අපි නිතර මේ අලි වැටවල් කියන ස්ථානවලට යන අවස්ථාවලදී ගොඩක් වෙලාවට මේ අලි වැටවල් වලට හානි කරන තත්ත්වයක් තියෙනවා. විවිධ ජාවාරම්කරුවන් ඒ වගේම ඒක ඒ අලි වැටවල් සම්බන්ධව විනත් අවශ්‍යතාවලට යොදා ගැනීමට හානි කරන අවස්ථා දෙකලා තියෙනවා. මේ අවස්ථාවලදී මම අදාළ ආයතන දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ හානි කරන අවස්ථාවලදී ඒවට ක්‍රියාත්මක වෙලා ඒ හානි වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිය යුතු බවටත් මම යෝජනා කරනවා. මම විශේෂයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු දේවල් හැටියට ඒ කර්ම දෙක තමයි දකින්නේ. ඔබතුමාලා ඉතින් අර යෝජනා කරපු ඒ කාරණා කාලෝචිතයි කියලා මම විශ්වාස කරනවා. මේමයි දඟල ඉදිරියට නඩත්තුවේදී මේ මුස්ලිම්න්ට පොඩි ඒකත් පොඩි ඉස්සලා කිලෝමීටර් 10ක් 3 දෙනා ප්‍රකාශනයක් වුණා තමයි. නමුත් දැන් කිලෝමීටර් එක ඉක්මන ගන්න දානවා. තාම මාය බලකායෙන් තාම දියුණුවක් දෙන අපිට ඉස්සලා කතා කරලා විසඳ ගන්න පුළුවන්. මොකද ඒක ඇතුළේ ඉතින් ඉස්සරහට ඉන්නේ අපිට මේවා මාස ඇතුළත ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. කිලෝමීටර් 3ක් දානවා. මොකද මේකවත් මම දැන් ළඟදී ඇවිල්ලා තියෙන්නේ. තාම මේක නැහැ. ඒක අපි කතා කරලා අපි ඒක විසඳ ගන්න. ඒකට මේක ප්‍රශ්න ඇතුළත් නඩත් වෙනස්. අර ශනික මැදිහත් වීමේ ඒකකයේ තමයි අලිපාලන ඒකකය. ඒ මැදිහත් වීම තමයි දැන් මේ සත්‍යයට තුත දික් කරනවා. ඒ අමතර ප්‍රශ්නයක් තියෙනවා. මට කතා කරන්න අනිත් ආයතන වල ගැටලුවක් තියෙනවා. මම ටෙලිෆෝන් නම්බරේ දුන්නා. මේ මගේ ඔෆිස් එකේ මගේ හෑන්ඩ්ෆෝන් නම්බරේ මගේ හෑන්ඩ්ෆෝන් නම්බරේ තමයි 081 ලියගන්න. 081 449යි 25යි 27. 7. ඒක ඔෆිස් එකේ නම්බරේ තමයි 055යි 22යි 45යි 744. ඔය අපි ඔෆිස් එකේ නම්බරේ පැවිදිතරම ඔන්නගේ දෙන්නේ කිසියක් දුවන්නේ 700ක් වෙලා කාට 5000ක් එන්නේ එනවා රෙන්න නැත්තම් පැවිදිතරම ඒ නිදාරේ කියනවා. ඒ නිසා අර්ථයට අපෝලේ ඉදම්ම කරපු ඉල්ලීම ඒතයි කියන්නේ මෙතන මේ අලිපාලනයකයක් ස්ථාපිත කරන එකට. මම හිතන්නේ අපි දින කිහිපයක් ඇතුළත මට ඒකට සිවිල් ආසවලදායි අපේ දිසානා මහතාගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දැන් ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. දිසාපති ප්‍රාදේශීය අම්බ ස්ථානයක් දෙනවා කිව්වා. ඒතකොට මේ ප්‍රතිල මහත්තයා අපිට අපේ වනජීවී පැත්තෙන් යොදාගන්න පුළුවන් කීයක් විදිහට. පැත්තටම නිලධාරී ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ගැටලුවක් මතක මට කාර්යාල තුනක් තියෙනවා. ඒ කාර්යාල තුනෙන් මම එක නිලධාරියෙක් රොටේෂන් එකක් කරනවා. දිනපතා නිලධාරියෙක් ඉන්න විදිහට ඒක සූදානම් කරනවා. ඒ ගැටලුවක් නෙමෙයි. දර්ශිලාචුල්ලාට අපේ නිලධාරියෙක් අපි අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. ජීවි අපේ නිලධාරී මහතුරු ඉන්න එතුමන්ලගේ අදහසක් මොන හරි මේ සම්බන්ධයෙන් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒකට අනිවාර්යයෙන්ම මානව කටයුතු කරනවා. මේ මොකක් මාස දෙක කාලයක් තමයි මේ ස්ථාන බාරගන්න. මේ වෙනකොට කටයුතු කරගෙන පවතින්නේ. ඇත්තම කියනවා නම්
පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිසමකින් නිලධාරීන් 7 දෙනෙක් යොදවලා තියෙනවා. ඒ 7 දෙනා මගින් තමයි මයංගනේ ගිරාත්‍ර කොට ප්‍රදේශ මේ වෙනකොට අනිත් ප්‍රවාහ කිරීමේ කටයුතු කරගෙන යන්නේ. ඒ සඳහා මේ ලබා දෙන අපේ පරවාරීමේ කටයුතු සඳහා ලබා දෙන දොරටු අනුව කටයුතු මෙතනදී ප්‍රධාන අධි පාලන කටයුතු සඳහා අපිට බාධක වශයෙන් යොදාගෙන තියෙන්නේ මයංගනේ සිට මුලින්දී ඔය දක්වා ඇති ප්‍රධාන විදුලි වැට. මේ විදුලි වැටේ යම් කිසි අපාරුකම් තිබුණා මේ වෙනකොට සමස් කර දීලා සීලා චපල්කායේ නරත්තු කඩේදී පාර දීලා තියෙනවා. ඒකේ ඇත්තටම මම දැක්කා අපිට අර නඩත්තු කඩේවලදී මොකද වැඩියෙන්ම ලාභයක් කියන්නේ නඩත්තු කඩේට සිදු කරන වැඩක්. මොකද මේක මේ ප්‍රදේශයේ වනදී රක්ෂිතයක් අවදිනවෙන් අපේ බලවාරීමේදී අපිට ගැටලු මත වෙනවා. මොකද ප්‍රාදේශීය ග්‍රාමසය අවසන් සියල්ලම මේ ගැටලුව තියෙන නිසා අපි බලවාරීම සිදු කරා තවත් ගමකින් තවත් ගමකට තම බලවාරීම කඩේට සිදු කරා. ඒ නිසා මේකේ ප්‍රධාන බාධකයේ දකින්න මම මයංගනේ සිට අපේ මුලින්ම වෙදක් කරන විදුලියට ආස්තු කටයුතු කිරීමේදී බාධක මතය දෙන ඒකේ සේනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සම්මත ආඩවාසේ දුරකථන සම්බන්ධව සාකච්ඡා කරනවා. ඒකේදී තුමා කොරොන්දනා මේ ඉරියේදී මම සල්ගන විදියට ඒ කටයුත්ත සකස් කර දෙන්නම්. ඒකේ මම නගින වැඩි හානියක් සිදු වෙනවා වැඩට. මේ හානිය සිදු වෙන්න ප්‍රධාන වශයෙන් නම් තියෙනවා මනාලීන්ගෙන් සහ වැඩි ගත් කරන මේ වැඩි බලපත් නිසා නොවන අය. එන අනවසර විදුලි වැටවල යොදාගෙන තියෙනවා. මේ විදුලි වැට හානියක් වෙනවා. සමහර නිලධාරීන් අපි ඥාන දකිනවා විදුලි වැටේ කනුව ගලවගෙන ගිහිල්ලා වැඩි මංගඩවල වලට දානවා. ඒ වගේ විදුලි වැට බරපතල විදිහටම හානි සිදු වෙනවා. ඒකෙදී අදිට ලොකු පහසුවක් වෙනවා. මොහොතේ කාර්යය සඳහා ගම් වැඩි. ඒ වගේ ඒ සම්බන්ධ ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා නිලධාරී වැඩි සංඛ්‍යාවක් කොහොමද නඩත්තු කරලා හරියටම සිදුවොත් අපිට යම් කිසි දුරට මේ බාධක අඩු කරගන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම තමයි උදේදී මම මුලින්ම සඳහන් කරපු වරිමංකර කොරිඩෝ එක අපිට විකාශ කරගන්න. ඒ දෙක සම්පූර්ණ අපිට කරගන්න හැකියාව ලැබුණා. මේ ගිරාදර කොටේ මයංගනේ කියන බාධකය අපිට මගාරව ගන්න පුළුවන් 75%. ඒකම තමයි අනිවාර්යයෙන් ඒකයක් ස්ථාපිත කිරීමේ අනගත ප්‍රාසෙසයක් තමයි කරන ඉල්ලීමක් තමයි මේ මධ්‍යස්ථව මේක මේ කාර්යාලය බදලට ගේන්නේ. මේ වෙනකොට බදලයාගේ මේ ප්‍රශ්නකින්ලක් බලලා තියෙනවා. මේකේ සක්සේර වාර්තා ලබා ගන්න වෙනවා. සක්සේර වාර්තා ලබා ගැනීම පසු කාර්යාලය ස්ථානයේ ස්ථාපිත කරන මට සහකාරයක් දෙනවා. අන්නසේ ලබා දෙන්න. මේ කරගන්න. ඒ ටිකත් එක්ක මේ වෙනකොට ඇත්තටම මේ ප්‍රදේශයේ ලංකාවේ වල වැඩිම දේපලායන සිදුවෙන්නේ මේ වැස්සෙන්. මොකද මේකට අපේ විසඳුම වශයෙන් අපේ 2000 මේ වෙනකොට කරගන්නතුමාගේ යෝජනා කරන අතල් සම්බන්ධව කතා කරනකොට මේ ඇත්තටම මේ අධ්‍යයනයේ ස්ථිර බාධකයක් දෙන්න ඕනේ. මේ ප්‍රදේශය යනවා ස්ථිර බාධකයක් ඉදිරියට තමයි මේ ගැටලුව ටිකක් निराකරණය කරගන්න හැකියාව. අපේ වැටට සාපේක්ෂව මේ අවශ්‍ය සැලසුම් සකස් කරනවා. මේ අතලක් ඉදික මේ වැට සාපේක්ෂව දැන් අපි මේ ප්‍රදේශයේ බැලුවොත් මේ ඉස්සෙල්ලාට යම් කිසි අලිය කරන ගන්න ඕ මේ ඉස්සෙල්ලාට උමු වෙන්නේ මොකද බාධකයක් කියලා ගන්න අනතුරක් කියලා අලියට හැමෙන්නේ නේද. ඒක අපි උපයෝග කරගෙන මේ අකල් ඉදිකිරීමක් නිදාන්න උදේට ඔය දක්වා මයංගනේ සිට සල්සම සකස් කරන ඒ වගේම ස්ථිර ඒ දෙකෙන් කෝග සුසු කියන එක අතරම සාකච්ඡා කරන ඒවා යකට වැටක් කියන්නේ අපි ආර ඉස්සෙල්ලාටම යෝජනා කරලා තියෙනවා දාලා තියෙන පාර වලට මේ අර සයිඩ් වාහනයක් අදනක් යන්නේ නැහැ ඒක ඒ වගේ හරියට කාර්ය නොවන බාධකයක් ඉදි කරන්නේ ඒකේ අතරම නඩත්තු කඩේට සිද්ධ වෙන්නේ නැහැ ඒකේ එක බාධකයක් වෙන්නේ අර පිට අතුල සිටින ආලියක් පැමිණිය නැවතම මේ යොමු කිරීමේ ඒකත් අපි විකල්ප හදලා
ඒ වගේ දෙයක් කරගන්න ඔය බාධක දෙක සුසු බාධකයක් හදාගත්තොත් අපිට හිතෙනවා මේකේ ගොඩක් අනිමිත්‍යට මේ අඩු කරගන්න හැකියාව ලැබෙයි කියලා මේ ප්‍රදේශේ. මේ ප්‍රාදේශික එක තමයි වැඩිම නිවාස මේ වෙනකොට වැඩිම 17 සමාජ ජීවවල නිවාස 5ක් වගේ දේපලාණිය සිදු වෙනවා. ඒ බාධක අනුකරගෙන ඉදිරියට කටයුතු කරන්න ඔබතුමාලාගේ අදහස් ඒ වගේම විරාමෝතුමා යන්නේ කියන තුමාගේ අදහස් ගන්න. ඒ ඉදිකරන සැලසුම් සකස් කරන මේ බාධකේ කියන්නේ අදා දිගේදී විදිහට බාධකයට මේක සුදුසුද නැද්ද කියන එක ඔබතුමා සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න. මේක මම හිතන විදිහට අපේ පැත්තෙන් මේ බාධකය මොකද ගඟේ ඉන්න අලේ ප්‍රධාන වශයෙන් මේ විදිහට මේ අනෙක් කරන ඇතුළේ ඒක විදිහට ගොඩාක් දුරට අසාර්ථක වෙන ඒ බාධකේ මුලට ඊට පස්සේ එන්න අමාරුයි. ඒ බාධකයක් එක්කම අපි දකින දෙයක් තමයි නිකෝන් පාරමේ උඩට ගංගාරා මේ කඩත්තන් නැතුව ගංගාරා ඉස්සර බාධකයක් තියෙනවනම් මේකේ මේ ප්‍රදේශයේම වලින් එක නවතිනවා. මොකද මේක අත්‍යවශ්‍යම කියනවා නම් මොනදා ගන්න සංගঠন යෝජනාවත් එක්ක ඇතිවෙච්ච වැඩි අලිප්‍රවණතාවක් වැඩි වුණා. ඒක ඔබතුමාලා දකින්න ඇති ඉස්සරහට වැඩි මේ ප්‍රදේශයේ ගඟේ වැඩි අලි ප්‍රමාණයක් වැඩි වෙලා. ඒ නිසා මේ නිකුත් පාරමක් එක්කෝටින් යන බාධකයක් අපිට ඉදිකර ගන්න හැකියාවක් තිබුණොත් මේක වස්කම දක්වා නැවත ඒ කොටුවකින් ගමන් කරන්න හැකියාවක් තියෙන මෙහෙත් නේතුව. ඒ නිසා ඒකත් අවධානය යොමු කරන්න කරනවා හොඳයි. කොහොම මේ බාධක ඉදිකර ගන්න කියන සැලසුම් අපලම තියෙනවා. අන්තිමකට ප්‍රතිපාදනයේ තියෙනවා නමුත් ඔබතුමාලගේ මේකට ආයතන 2019 යෝජනාවක් කාලයක ක්‍රියාත්මක නැහැ. ඒ වගේ ඒ යෝජනාවක් මුලින්ම ඒ වගේ ඉතින් මේ පොල් පාරමතුනේ ප්‍රධාන ආදායයක් උදාගත්තොත් අලියනක අසලකට මේ අයියගෙන දක්වා එන එක නවතිනවා. ඒක අපිට තේරෙන්නේ මේ ප්‍රධාන බාධකයේ වශයෙන් දකින්නේ මේ ටෙලිෆෝන් කොට්ටායක නිදාස් කරනවා. ඒකෙන් මේ මොකද මේ ප්‍රදේශයට තියෙන ගොඩක් අනිමිස්කේම ආම් කරගන්න කියලා මේ දුවන්නේ ඉන්නේ ඉඳලා කීපදෙනයි ඒකම සේවයේ ව්‍යවස්ථාව දගේ කරනවා අර කිව්ව අලිවැටට සමාන්තරව ජීවවටකුත් කියනනම් පතොත් කේවල නැත්නම් පැකිනිකුලේෂයක් එක්ක තවත් හොඳ වෙයි අගල් කපනවා නම් මොකද මේක ධ්‍යාන කුල කරන්න ඕන දෙයක් ආවට කියන්නේ ප්‍රශ්න නැති වෙනවා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කෙනෙක් තියෙනවා අපිට ගැටලු කීපයක් තියෙනවා මොකද එදවස්වල ඉස්ලාම මතක් කරන්න නම් ලේකම්තුමාත් මහවැලි ගඟේ ඉන්න අලි සිරු 20ක් 25ක් විතර ඉන්නවා ඒ අය ටික ප්‍රවාහීමට කාරණා මතක් කරන්න යෙදුණා එනක රන්දනිගල් ප්‍රදේශයෙන් අලි එනවා ඒක කතා කරේ නැහැ ඒ පැත්තෙන් දැන් රන්දනිගල හිටපු අලි සමහරක් අය මේ පැත්තට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒටත් මොකක් හරි විසඳුමක් එහි පළව හැරියත් හන්දලෙකදී ඉන්න ටිකත් සමහර අය මේ පැත්තට එන්න පුළුවන්කම ලැබෙනවා. ඊනක තමයි සමහර අලි ගෙලන්ලා දාන ක්‍රමයක් තියෙනවා. අපි දැකලා තියෙනවා සමහරක් මිනිස්සු අපිට කියලා තියෙනවා හන්දලෙකල අතර මයියංගනේ පාර තියෙනවා. ඔය හැරියට ගිරල්ලා නිදාන්තම දාලා තියෙනවා. ඒක ගොඩක් කියලා දෙනවා. නැත්තම් මෙහි එනකොට අවලි දැන් මේ 25 දී හිටියේ නැහැ. අවුරුදු 2ක් 3ක් යනකොට දැන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒ කාරණාවත් ගොඩක් දෙනෙක් මතක් කරලා තියෙන අපිත් එක්ක කතා කරනකොට ඒ නිසා ඒකටත් ගෙනෙහිම නෙවෙයි අයින් කිරීමයි අපිට සුදුසු කියන එක මතක් කරනවා. ඊළඟ තමයි අනේ මේ මහවිලි ගඟේ තියෙන ඒ ජරාව ටික අයින් කරගත්තා නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා. දැන් මාපාකට වැව්වල නෙවෙයි ඉන්නේ වැඩිපුරම ඉන්නේ මහවිලි ගඟේ තමයි ඔක්කොම ටික ඉන්නේ. ඒක ඉක්මනින් අපිට ඉවත් කරලා දීලා මේ ගැටලුව නිවා කර දෙන්න කියන මම කාරණා මතක් කරගන්නවා. පොරොපතානේ අලි රණෝපත් ස්ථානයක් තුනයි දෙක තමයි නිදාස් කරන්නේ. නමුත් අර ඊට අවුරුදු 6කට කලින් නම් සමහර අවස්ථාවල නිදාස් කරන්නේ මේ මාජිර වගේ තමයි.
මේක කවදාවත් නිදහස් කරලා මම ඉන්නවා අවුරුද්දක් කරනවා මේකට කලින් කලින් දවස් කරලා මම ඉන්නවත් කරනවා අර වැඩේ කරනවා ගානකට කියේ නෑ හරි මේක තත්ත්වේ මේ දරගාමන්ත ව්‍යාපෘතියත් එක්ක තමයි මේ පසුබිමක් උද්ගවන්නේ. ඒකත් එක්ක දැන් මේ අලි එකතන ඉන්නවා වස්කම් මේකනවා අදිරෝ ඉන්නවා ඉන්නේ අලි සම්පූර්ණ වෙනවා. ඒකත් එක්ක අලි පිටින් ගෙනත් දාන්නේ. අලි ආවොත් මොකද පිටින් අපි ගෙනත් දාන්නේ. ඒක වෙන්නේ නැහැ මොකද තමයි කාජල්ලන් වාඩි ඔක්කොම ගිහින්. ඒක පොඩ්ඩක් දාන්න. දැන් ටිකක් මුඩුකම්පේ යන එක ඒකයි තමයි ඒක තමයි ඉරෙන්නේ. දැන් අපි ආපහු ගියා පරිගණක කරවා හැරීම අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන ආවලියදී අපි ඒක කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවේ මම හිතනවා මම මේ යෝජනා දෙක සම්බන්ධයෙන් තවත් අවධානය යොමු යුතු කාරණා කිහිපයක් කතා කරන්න. විශේෂයෙන්ම අලි මෙහෙයුම සහ මහියංගන ප්‍රදේශයේ අලි පාලන එක්කත් පිළිදෙව තමයි ප්‍රධාන යෝජනා දෙක විදිහට කෙටි කාරණේ විදිහට සාකච්ඡා වුණේ. මේදී මේ අලි මෙහෙයුම අතරම මහවැලිගමේදී අලික වස්කම් වලට ගෙනියනවා වගේ අදහසක් තම අවස්ථාවේදී මතුවලා ඒ වගේ හිමීමක් දෙන්න පුළුවන්. නමුත් මේ අලික ඕම වස්කම් වලින් ආපු අලි නෙවෙයි. මේ අලි වස්කමුවට මාදිරුවේ ඒ සිට එන අලි මංකඩ අවහිර වීම නිසා ගම්මාන හරහා මහවැලිගමට ආපු අලි. එතකොට එනම් මේ අලි ආවේ මාදිරුවේ ජාතික උද්‍යානයේ ඉඳලා වස්කම් වලට යන්න තිබිච්ච මේගොල්ලන්ගේ මාර්ගය අවහිර වීම නිසා. ඒ අලි ලැබෙත් තියෙන්නේ ගම්මාන හරහා. ඒක මේ අලි බලව හරීමේදී මේ අලි මාතුරට යන්න උත්සාහ කරන ගම්මාන හරහා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ කොහොම සිමතව ගගතිකේ වයත් කියන්නේ නැහැ. ඒ නිසා මේ බලව හරීමේදී ගම්මාන හරියම් සිතායගත්තක් කැපවීමක් දක්වන්න වෙයි. ගම්මාන හරහා මේ අලික ගෙනියන්න වෙයි. ඒ කාරණා එකක්. අනිත් කාරණා අපේ ආමුදුර ස්වාමීන් වහන්සේ මතක් කරපු කාරණාව වික්ටෝරියා අන්දනිකර අබේ භූමියේ සිට පැමිණෙන අලි. එතනත් අලි කීප දෙනෙක් ඇත්තටම අබේ භූමියේ සිට පැමිණෙන අලි ඉන්නවා. නමුත් එතනත් මේ අර මුලින් කියපු මාදුරෝයේ ජාතික උද්‍යානයේ සංක්‍රමණය වෙන අලි මාපාකඩ දම්බරාව මාපාකඩ හරහා වලදී බුදුකුත් ඉන්නවා. එතකොටත් අර අලිනේ යොමු කොටසක් අපිට බලව හරින්න වෙයි අබේ භූමියේද කොටසක් බලව හරීමේදී උන් සංක්‍රමණය වෙන්නේ ඔය දම්බරාව මාපාකඩ ඊට පස්සේ 52 හරහා මාදුරෝයේ දක්වා. ඒ වගේ තමයි බලව හරීමේදී බොහෝ විට සංක්‍රමණයට හඳුනාගෙන අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒක හඳුනාගෙන අපි කටයුතු කළ යුතු වෙනවා. ඒක කැපවීම දායකත්වයේ දක්විය යුතු වෙනවා. ඒක මතක් කරගන්න ඕන. දෙවෙනි කාරණාව අලි පාලනයකය මහියංගන ස්ථාපිත කරාට පස්සේ ඔවුන්ගේ බලපදේශයේ විදිහේ ගඟ දෙපස. මොකද මේ පැත්ත විතරක් වුන් බලනවා නම් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අලි දිහා පැත්තට ගිහිල්ලා ඉන්නේ. එතකොට අලි පාලනයකයේ අලි පාලනයේදී මේ බලපදේශය මිනිපිර ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ සහ මහියංගන ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ මහියංගන ප්‍රදේශයේ කොටස සම්පූර්ණ සහ මිනිපිර ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ කොටසක් ඇතුළත් දී යුතුයම වෙනවා ප්‍රශ්න විසඳන්න. ඔය කාරණා දෙක තමයි අතරම අර ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න අවශ්‍යතාවය තිබුණේ. අනිත් කාරණේ ඒ ආකාරයෙන් ප්‍රාදේශීය දෙකම කොටස් දෙකම යන්නේ පාලනයේ බලනවා නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා ගැනීමේදී මතුවෙන යම් ගැටලුකාරී තත්ත්වයන් සාකච්ඡා කළ යුතු වෙනවා. වම්ස්තු ලබා දෙන්න කැමති අදහස් යෝජනා ඇති මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපිට එක ගොවියෙකුට දෙන්න වෙන්නේ අලිවැටි දෙකක් වගේ ප්‍රමාණයක්. නමුත් දෙන්න වෙන්නේ 10කට 15කට වගේ පිරිසකට පමණයි. ඇත්තෙන්ම අලිවැටි ප්‍රමාණවත් නැහැ. ඒ වගේම දැන් අර අලි පළවා හැරීමේදී 51 හරහා මාදුරාව ජාතික වනෝද්‍යානයේට පළවා හැරීම සිදු කරනවා කියලා දැන් මෙතන සාකච්ඡා වුණා. මාදුරාව වනෝද්‍යානයේ පළවා හරිනවා නම් නැවත ඒ වනෝද්‍යානයේ මායිම් වෙලා තියෙන වසම් වලට ඒ කියන්නේ දඹාන, උල්හිටිය, රත්කින්ද වගේ වසම් වලට නැවතත් අලි තර්ජනය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පසුගිය කොරෝනා කාලයේදී
දඹානවසම රත්කින්ද ඒ වගේ වසම් වල ගොඩාක් ප්‍රශ්න ඇති වුණා වඩාලි නිසා. ගම්මු ඒ වසම් වල ගම්මු ටිකක් නිහඬ වෙලා ඉන්නවා. අපේ පාලනයක් තියෙන නිසා අපි පාලනය කරගෙන ඉන්න නිසා අනිවාර්යයෙන් මේ වනෝද්‍යානයේ පළවැය හැරීම් කරනවා නම් අලිමැට නඩත්තු කිරීම සහ ගම්මානය තුළට වනාදී ඇතුළු වීම වළක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිසියාකාරව යෙදීමකින් අනතුරුව වනෝද්‍යානයට පළවා හරින්න කියන ඉල්ලීම කරන්න කැමැති. ඒ වගේම මේ වනාදී දේපල හානිවලට වන්දි ලබා දීමේදී යම්කිසි ප්‍රමාදයක් සිදු වෙනවා. ඉන්න තිබුණු පැලපත කඩලා දාලා ගියාට පස්සේ ජනතාව ගොඩාක් අසරණ වෙනවා. කන්න තිබුණු දේ පවා කාලා දාලා ගියහම වසම නිලධාරීන් විදිහට අපිට බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා දේපල හානි වලට සහ වනාලි මිහිදන් කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට සිදු කරන දීමනා ග්‍රාම නිලධාරීන්ට අතින් වියදම් කරලා තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ දීමනා කඩිනමින් ගෙවීමට කටයුතු කරන්න කියලා කාර්මිකව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. 10,000යි නේද? මේ මුදල වැඩි කරලත් අපි ඉල්ලුව දවසක් වැඩි කරලා දෙන්න කියලා. මම හිතන්නේ මේ කීප කාරණා ටික ඇත්තටම ප්‍රායෝගිකව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියන එකේ අවස්ථාව තිබෙනවා. ඉතින් විදම් කිරීම සම්බන්ධයෙන් වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සිදුවක් වැඩිලා නැහැ. අනිත් එක අපි අනිත් කරා හරියනවා අනිවාර්ය කර්මාවල අපි නතර කරන්න අනිවාර්යයෙන්ම ආදරේ ගාඩිකේට දාලා ඒකට චක්‍රයක් කරන්න තමයි. අපි වෙනවත් කරනකොට අතරමඟ නැතිවක් කරන්න අනිවාර්යයෙන්ම කරනවා. අපි වැඩි වශයෙන්ම බලපාන ප්‍රදේශයක් වූ පහුගිය කාලේ මේ විරාණගම ගම්මානය වෙනුවෙන් මම කතා කරන්නේ වැඩි රක්ෂිතයක් කලා රක්ෂිතයක් තියෙන අපේ ගම වැඩි වශයෙන්ම අපි අලියානෙන් පත්තුන පිරිසක් ඇටියට මතක් කරනවා. දැන් ඇත්තෙන්ම වස්ගම වලි තමයි මේ විරාණගම ආශ්‍රිතව ඉන්නෝරුවේ කරව ඒ පැත්තට එන්නේ. රන්දිනි ගලින් ආව කියලා කියනවා අපිට උලිටින් ආව කියලා කියනවා. ඇත්තෙන්ම මේ ඒ හැම ඔයෙකුටම විරුස් අක්කර දෙකමාරක් අක්කර භාගයක් හැම වෙලාවෙම පාඩු වෙනවා. මේ අපි කුයි සම්බන්ධව කතා කරන්නේ විරාණගම වැඩි රක්ෂිතයක් තියෙනවා. දාලි පළවාරිනකට ඇත්තෙන්ම මේ රක්ෂිතයේ CDC වල ආශ්‍රිතව විශාල වනාන්තරයක් තියෙනවා. ඒකට ගඟ ආශ්‍රිත රක්ෂිතයක් තියෙනවා. එතනින් එලව ගන්න අමාරුයි. ඇත්තට මේ 2018 මම උදේ වනජීවිකට ගියා කොට්ටේ ලියුම් දුන්නා අලිමේමුට ආවා. ඒත් මේ වනජීවිකේ ලෝමාත්‍ය අලි කරනවා. එතනින් පස්සේ ඇත්තෙන්ම වනජීවිකෙන් ඉවසත්තේ අලි මේ එලවට නම් එන්නේ නැහැ. කොහොම කනගාටුවෙන් එතුමා මා ඉදිරි අලියෙක් ගාලා මරුවේ. ඉතින් ඒකත් සෝයෙන් ප්‍රකාශ කරන ගමන් ඇත්තෙන්ම මේ දවස්වල වනජීවී මේ කට්ටිය වස්ගමෙන් ආපු වලිට තමයි ඉන්නත් විරාණගම පැත්තේ දැන් අය දෙන්නේ තමයි දැන් කරන්නේ. රාගදී එළවනකොට විරාණගම වනජීවී වල රක්තන ගැතුනම තෙලව ගන්න අමාරුයි. ඒ නිසා මම මතක් කරනවා ඒ ගඟදිගේ එළවනවා නම් විරාණගම ඒ රක්ෂිතේ එවිටට මෙලවල ඒ කටයුතු කරන්න කියලා වනජීවී මතක් කරනවා. අතරම ලේකම්තුමනි වාසිකතුමනි මහියංගනේ අලිවටක් ඉදි වෙලා තියෙනවා. සොරබර මානිවර ප්‍රදේශයේ අලිවට ඉදි කරලා තියෙන ක්‍රියාත්මක සරසුමකට අනුව නෙවෙයි. ඒක අඩි 85ක් පල්ලයි අඩි කනවා. අඩි 85ක් පල්ලයි කනවා. නම් මැන්නලා පෙන්නනවා මම ගෙනිලා මම ඊයේ දිනෙත් මැන්නලා පෙන්නුවා. හැබැයි ඊයේ පෙරේද උද්ඝෝෂණය කරන්න ආපු උදවියම තමයි ඒක නිර්මාණය කළේ. ඒගොල්ලන්ට මෙතන ඉන්නවලක් කියනවා. ඉතින් අදගෙන දන්නේ උද්ඝෝෂණය කරන්න ආවේ කියලා මේ නිර්මාණය කරුවේ ඒ අලිවට ඒගොල්ලෝම. ඒක නිසා ගරු වනජීවී රන්දිකල අධ්‍යක්ෂකතුමායි ගෞරවයෙන් ඉන්නවා. අලිවටවල ඉදි කරනවා. වනජීවික හරහාම ඉදි කරන්න කියන එක ගෞරවයෙන් ඉල්ලනවා. ඒක නැත්තම් සාර්ථක නැහැ. අසාර්ථක ව්‍යාපෘතියක් තමයි ඒ ව්‍යාපෘතිය. ඒක අඩි 85ක් මම දන්නේ මේ ඉතිහාසෙ කොහෙවත් අඩි 85ක් දුරකට කණුවක් හිටවලා අලිය පාලනය කරන්න පුළුවන් කියන එක මම අහලා නැහැ. මම ඔබතුමාට අපි අලි එදා අපේ ප්‍රදේශයේ ඔබතුමා මයිත් එක්ක ගිය දවසම ඒ වෙලාවෙත් මම කිව්වා ඒක අසාර්ථක ව්‍යාපෘතියක්. අද කාලවන්ට එක දින දිනවා අපදාම අලි ටික ආපහු ගොන් පායේ
තාමසේ වගේ දාතු වෙන අන්නදී ඔක්කොම ගම් ඇතුළේ. දාද ඊයේ 8 වෙනකොට උදේ 8ට තලි ගම් ඇතුළේ. ඒ කියන්නේ මේ මෙහි යන ආල් ටිකත් හෙට යනවා, එහෙන් ආල් ටිකත් මෙහෙට කරා යනවා. අලිවැඩවල දෙකම තියලා දෙපැත්තෙන් අසාර්ථකයි. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා අපේ වනජීවි අමාත්‍යතුමාගේ ලේකම්වරයා හැටියට ඔබතුමාගෙනුත් හොයා බලලා වනජීවියකත් හොයා බලලා ඒ කාර්ය කරනකොට කොන්තරක් කාර්යයකට දෙනකොට කොන්තරක් කාර්යය කවුද? ওই සංවිධානය මොකද්ද? ඒක හොයලා බලලා දෙන්න කියලා. ඒක අසාර්ථක නම් ඒ ව්‍යාපෘතිය මුදල් වෙන් කරන්න එපා. ඒ අද මුදලුත් අරගෙන අසාර්ථක ව්‍යාපෘතියක් වඩපත් වෙනවා. හැබැයි ඒගොල්ලෝම ഘോഷණය කරනවා. රජයට විරුද්ධව. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඒක නිසා මම කියනවා ගෞරවයෙන් වනජීවි අමාත්‍යවරයා ලේකම්තුමාට වනජීවි අධ්‍යක්ෂකතුමාට අපේ ගිරාදු කෝට්ටා වනජීවි කාර්යාලය දෙපාර්තමේන්තුවේ මේගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලන්ටත් කියලා සොයා බලන්න දෙයක් කරනවා. දැන් අසාර්ථක ව්‍යාපෘතියක් කරේලා අසරණ වෙලා තියෙන ගොවියා ගම්මානවල ඉන්න අහිංසක මිනිස්සු. ඒක නිසා ඒ කවුරුත් අද අසරණ නැහැ. අසරණ වෙලා තියෙන අපේ අහිංසක මිනිස්සු ගෙවල් කඩනවා, ගෙවල් 60 ගාණක් මේ වෙනකොට මයියන් ආසනේ කල්ලා අවසන්. ඔබතුමාලා ගියා බලන්න අලියක් අපි ඇල්ලුවා පෞගේ කාලේ ගෙවල් කරලා ඒත් සාර්ථක වුණේ මේ ව්‍යාපෘතිය. ඒක නිසා මම ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා තවත් ඒ දිගින් දිගට එහාය වෙන්න නැතුව අපි සියලු දෙනා පාසල් කතුමා අතන දක්ෂ නිලධාරිවරයෙක් ඉන්නේ. එතුමාගේ මැදිහත්වීම මත ගොඩක් ප්‍රශ්න විසඳීමකට පත්වලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලාගේ අවධානය 100% යොමු කරලා මේ කාර්යය ඉටු කරලා දෙන්න කියලා ඉල්ලීමක් ගෞරවයෙන් ඉල්ලනවා. ඒ අර අසාර්ථක ව්‍යාපෘතිය ගැන සොයා බලන්න අවධානය යොමු කරන්න කියන එක ගෞරවයෙන් කරනවා. ඒ අරිකට ගහනකොට කන් දෙකක් අතර තියෙන පරිතරය තමයි අඩි 80. එතකොට ඒක අපි ගණනය කරා 5600ක්. අද ශ්‍රී ලාංකිකගේ පාර ගන්න බෑ කියනවා. ඒ කන් ටික ගොවි සංවිධාන වලට කරලා දෙන්න කියලා. එහෙනම් බලවන. අද සිවිල් එදා අපේ මම හිතන්නේ අර ගම පිටසන්ත පෙරසරාලේ තිල්ලෝ ශ්‍රී ආරක්ෂක නිලධාරිවරයා ඒ කන් ටික ලබා දෙන්න කියලා. ඔය කියන්නේ මේ සොරබර සීලයට ඇතුළේ. ඔබතුමා කියන්නේ සොරබර විදුලියට සම්බන්ධව ඒ විදුලියට සම්බන්ධව මේ වෙනකොට ඉදිකිරීම අසන්නව ඒක අපේ නිරීක්ෂණය ලක් කරා. ඒක සම්පූර්ණ කණු 600ක් මේ විදුලියට ඉදිකිරීම කරලා දෙනවා. සිල් කණු 600ක් සිටවලා දෙනවා. ඒ සීල ආරක්ෂක බලයේ වැඩේ මේ නිදාසිස්සවත් වෙන ඔබ අපේ ඉඳන් අපේ මේ සාවාරචේ දුන්නා දෙවිස්සලා නිවනනාට විදුලියට. මොකද මේ විදුලියට යම් කිසි බාධක නැති තමයි විදුලියට ඉදිකිරීම කරන්න සිදු වෙන්නේ. ඒකේදී ගත්ත කොන්ත්‍රාක්ටරුවේ විදුලි උද්‍යෝගා මාර්ගයේ දෝෂල් කිරීම සිදු කරා. එක්කෙනෙක් විදුලියට ඉදිකිරීම සිදු කරා. ඒකේදී යම් කිසි ගැටලු මතුවන එක පිළිගන්න මම මාස දෙකකට පරීක්ෂා කිරීමේදී ගැටලු මතුවලා තිබුණා. නමුත් අපේ ඉදිකිරීමේ ගෙවීම් කඩේ සියල්ල අපායක තමයි ගෙවීම් කරලා තියෙන්නේ. මොකද ඒකේ රටේ සම්පූර්ණ අනුමයතියක් පිටුලා දෙන රට ඉදි කරලා තියෙනවා. ඒ කිලෝමීටර ගන්න. ඒක බාර දෙන්නත් මේ වෙනකොට ශ්‍රී ලාංකික ගවර්න්මන්ට් බාර දෙන්නත් තියෙනවා. ඒකත් කොරස්නෙක් නිලධාරී මේ වෙනකොට වදවලා දෙන්නගෙන අවශ්‍ය කොට ඉස්සනවා. ඒකේ පැත්තකින් ඔබතුමා කියන කාරණේ හරි මොකද මේ හරි එක පැත්තකින් එනවා. ඒ එනාලේ ඊට පස්සේ නැද රැඳීම සිදු වෙනවා. ඒක නැවත ආරක්ෂා ගන්න අපි නැවත වෙනක් අවසානයේ මොකද ඔය අන්දකට හරි ආවෙලා නැහැ නේද කියලා. අන්ද දෙයක් අතර හරි ආවෙච්ච විදිහට නෙමෙයි. ඒකයි උදේතුමා අලිවට කඩාගෙනමයි ඉන්නේ කණු පත්තරේ මැදි මුක්කල නෑ. දැන් අපි එන්න ඕන කියලා බලමු මුක්කල සංකේතන නෑ සතරේ ඉන්න. අර පාරතරය කියලා පත්තරය අසුපාන්න මීටර් 54 පත්තරයක් තියෙනවා. අර පත්තරේ මීටර් 50. අනිවාර්යයෙන්ම මීටර් 50ක් තමයි නිච පත්තරේ. එතකොට ඒ පත්තරේ නේද සමාර්ථක වලින් ගස්වලට ගන්නවා. ගස්වලට ගන්නවත් ඒක ආරක්ෂිතයි වැඩි. මොකද හින්ද කඩු ගන්න කරන්න බැහැ නිසා පුළුවන් තැන් වල අපි ගස්වලට ගන්නවා. ඒ වත් එක බලනකොට අඩි මීටර් 50ට තුරින් කඩු ඉඳලා නැහැ. මහත්වන පරිසරවල ඔබතුමාලත් කියනවා ඊළඟ බලව වෙලාවට එහෙම ගැටුවක් තුන අපි නිවැරදි කරන්න අනිත් එක විදිහට සම්පූර්ණ ගෙයින් කරලා නැහැ. අපි විදිහට මේ වුණාට කොටස අපි ගෙව්වේ අපි මේ මහත්වත්වයට නිවැරදි කරගමු. මේ මමත් මේ විදිහට බලන්නේ මම විදිහට ගෙම ගියේ නමුත් මීටර් 50 තමයි කන් දෙකක් අතර පරතරය. සමහර තැන් වල අපි ගස්වලට ගන්නවා. ගස්වලට ගෙවුවම පස්සේ ඇත්තටම හරිය පදන්නේ ගස්කට අන්නේ. ඒ නිසා තමයි ගස්වලට ගන්නේ. එහෙම නැත්නම් ඒ දෙක අතර පරතරය මීටර් 50ක් විතර යන කරන්නේ. ඒකත් පැත්තකට තියෙනවා. ගෙවීම් කරත් නැතත් අපේ නිලධාරිතුමනි ගෙවීම් එක නෙමෙයි අදාළ තියෙන්නේ. දැන් අලිවටක් ඉදි කරලා අවසන්. ඒත් ගම් වදිනවා නම් අලි මොකද්ද පස්සේ? මෙහෙමයි සමානලාට විදිහට හොඳට කරන්ට් එක තිබුණා සමානට කරන්නේ
නමුත් ඒක දැන් ඉදිරියට දැන් අලිවටක් ඉදිරියේ තේරුමක් නැහැ අපිට මම කියන මේවා දැන් මේ ඉදිරියට ලොකු ප්‍රශ්නයක් වෙච්ච ඉදිරියට හරිද මම මෙහෙට එනකොට මම 2019 විතරකට ලොකු ආందోලනයක් පැවැත්වි ඉදිරියට නමුත් මම ඇවිල්ලා ඊට පස්සේ දැක්කා ඒකට කලින් ඉඳලා ඉදිරි කුටි හදන්න ඕනේ නමුත් ඊට පස්සේදී ඒක කොහොම හරි දැන් ඉදි කරනවා නමුත් මේවයි මේ ඉදිරියටක් කියන්නේ බාධකයක් විතර සමානලාට හොඳට කරන්න ඒකවල පඩාගෙන නමුත් ඒකට අපි නිශ්චිත වේතු හොයා ගන්න ඊට පස්සේ දැන් ඉදි කරා විතරනේ ඊට පස්සේ මම අපේ නිලධාරීන්ට බලන්න මොකද්ද ඔය දෙන්න මොකද්ද මේකට කරන්න ඕන ක්‍රමවේදය එහෙම නැත්නම් අපි ඉදිරියටක් ගල්පමනේ මේ ප්‍රශ්න වදින්නේ ඒක විතරම කවුරුනක පොදු මොකද ඉදිරියට කරන්ට් එක හොඳට නඩත්තුනා සමානලාට ගහක් ගණක් දාලා මයින් එහෙම වෙනවා ඒ නිසා බලමු ඒකට දැන් මොකද ඉදිරියට ගහන්නේ ඊපෙරදා බාර දුන්නේ අපි ඒක දෙන්න වරක් කරන ඔය කාලයකට නියම ගන්න බලමු මම කියන්නේ අද කුට්ටු කණු නෑ කුට්ටු ටික අවශ්‍යයි ඒක ගැන ඔයාලා බලන්න විශේෂ බෞද්ධ බලන්න අන්තිම රාජ්‍යන්නේ කාම සේවාවේ දාලා වෙලා මේ මිනිස්සු කාම තමයි ඔක්කොම කඩාගෙන ඉන්නේ ගේ කඩන් ගියාම රාජ්‍යල කම්ම වෙන්න තමයි හැබැයි කරලා දෙන්න ඉදිරියට වල ලංකාවේ කිලෝමීටර් 5000ක් ගහලා තියෙනවා. මම ඉස්සලා කතාවේදී කිව්වේ නමුත් අදි තවම ගම්මැතු. සිංහලාස වලකයි 4000ක් දාලා තියෙනවා. අදි විදිහට ගම්මැතු. ඒකට විකල්පයක් වෙන්න තමයි සම්ප්‍රදායික අදිවට දැන් අදිය පුරවලා ඉවරයි. දැන් අපි අර පහුගිය සතියක් එක දිගටම මේ කම්පාරේ එක තමයි අපි පරීක්ෂණයක් කරලා කියලා. අදි දෙන්නෙක් ඉන්නවා. ආවම අර කනුව නෙමෙයි බැලුවා. කිලිම කපේවා. ඉතින් ඒකට විකල්පයක් වෙන්න තමයි අපි යෝජනා කරලා අර ඉල්ලෙන විදිහට සංකල්පය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ එක්කදාරේ කාලෙ ඉදිරියට ගියොත් ඒ ගාමේ වුණා එපා කියලා ඒකදාරයට ප්‍රාර්ථනා කරලා ඉවරනාට පස්සේ ඉවරනාට එපා. මේ විදුලි වැට සෑහෙන කාලයක් තිස්සේ හිතන අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ ගැටලු බාධක ඔස්සේ තිබිලා निराකරණය කරගත් විදුලි වැටක්. ඉතින් මේ විදුලි වැට ඉදිකිරීමේදී ඇත්තටම යම් යම් ප්‍රමාද වීම සිද්ධ වුණා. ඉතින් අර කිව්වා වගේ විදුලි වැට කඳු දෙකක් අතර සම්බන්ධතාවක් නැත්නම් මේ විදුලි වැට ඉදි කරාට පස්සේ තවදුරටත් අලි එනවා නම් ඒතකොට මේ විදුලි වැට ඇත්තට කොච්චර දුරට ප්‍රායෝගිකද කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මම හිතන්නේ මේවා අත්දැකීම් කරගෙන ඉදිරියේදී මේ විදුලි වැට ඉදිකිරීම කරනකොට වඩාත් ප්‍රායෝගික සහ අපි බලාපොරොත්තු වන විදුලි වැට ඉදිකිරීමෙන් බලාපොරොත්තු වන්නා වරකට ගැලපෙන ආකාරයට හඳුනා ගැනීම මේ අතුරින් හඳුනා ගැනීම සිදු වුණා නම් හොඳයි කියන දේ තමයි මේකෙන් අපිට නිගමනය කරන්න වෙන්නේ. අපි මේ ශාලාවේදීම මේ අලි ප්‍රශ්නෙට විසඳුම් හොයන්න කීප වතාවක් කතා කරපු මිනිස්සු. නමුත් මේ වෙනතුරුත් විසඳුම් මන්නා ලැබුණේ නැහැ. ඒ නිසා මැදයාය ග්‍රාම සේවා සමත් සම්බෝල ග්‍රාම සේවා සමත් අතර තියෙන්නේ තම සුළු දුර ප්‍රමාණයක්. මේ කොටසේ තියෙනවා ස්වාභාවික කැලේ තියෙනවා. ඒ වගේම ಜಾති ගොඩනගන්නගේ සංගමයෙන් වගා කරපු වන වගා. මේකේ තමයි අලි හුඟක් වෙන රැඳිලා ඉන්නේ. දැන් ගියත් දැන් බලන්න පුළුවන් අලි ඉන්නවා. දැන් මේ ගඟ දිගේ ඉන්න අකුවාලි ඇත්ත. ඔය අලි තමයි එහෙ යන්නේ. ඒ ඉන්නේ ඕ රැඳිලා ඉන්නේ. මොකද මාපාකඩේ වතුර තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කාලා බීලා කොහොම හොඳට ඉන්න පුළුවන්. අක්කල 4000 විතර ප්‍රමාණයක් තියෙනවා. ගඹකොල්ල මැදයාය මැදෝය අලි කඳුරේ පැත්තේ. එතකොට ඔය ප්‍රමාණය ඔය ඉඩම් ප්‍රමාණය තුල අලින්ට ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද උන්ට කණ්ඩක් තියෙනවා. අවුලක් නැතුව ඉන්න පුළුවන්. වතුරක් තියෙනවා. එතකොට කොච්චර අලි එලෙව්වත් රන්දරි කරලා එලෙව්වත් උන් ආපහු එනවා කගෙන් මෙහා පැත්තට. එතකොට මේ පැත්තේ යන අලි උන් ආයි මේ එලෙව්වත් උන් ආයිත් යනවා එහෙ. මොකද උන්ට ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කැලෑව තියෙන නිසා. ඒකේ පවුල් හතරක් පහක් විතර ප්‍රමාණයක් ඉන්නවා දමලුගස් මණ්ඩිය කියන කොටසේ. ඒ විතර විකල්ප ඉඩම් ලබන දිනා. එතකොට ඒ කෑල්ලම අක්කර 4000ක 5000ක ප්‍රමාණයක් තියෙනවා. ටිකක් ඒ වෙන්නේ. එතකොට ඔය කොටසට අලි දාලා මේක සංචාරක කලාපයක් කරන්න කියලා මම ඊටම ගෞරවයෙන් හිතනවා. මොකද හේතුව අලින්ට එන්න බැරි වෙන්න නිසි ක්‍රියාකාරීත්වය මත වැටක් ඉදි කරන්න මාපාකඩ වැව බැම්ම. එතකොට මේ බදුල්ල අයියම්නේ මාර්ගයේ අලක් දිගේ වැටක් ගහලා ඒ පැත්ත සම්පූර්ණයෙන්ම සත්තුන්ට වෙන් කරලා දානවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කොච්චර එළෙව්වත් වන ජීවියකට අපි කොච්චර බැන්නත් ප්‍රාදේශික කම්තුමාට ග්‍රාම නිලධාරි මහත්තුන්ට කොච්චර දෝෂාරෝපණය කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ නිසි මේක ක්‍රියාකාරීත්වයේ තියෙන වැටක් ඉදි කරලා ඔය රිටික ඒකට කොටු කරලා තියන්නකො කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද උන් අරහෙට එළෙව්වත් ආපහු එනවා මෙහෙට එළෙව්වත් ආපහු එනවා. ඉතින්
බෑනේ මේ වැඩේ කරන්න. ඉතින් ඒ නිසා අපි දැන් මීට ඉස්සෙල්ලා කොච්චරවත් ඉල්ලීම් කරා. නමුත් ඒවා කිසි දෙයකට නිදිදුම් බල ලැබුණේ නැහැ. කරුණාකරලා මේකවත් ක්‍රියාත්මක කරන්න කියලා මම වණ ජීවිතේ කම්තමාන් ගෞරවය කියලා හිතනවා. ඕගොල්ලෝම යෝජනා කරලා එවන්න. මෙන්න මේ වේගන මේ ආවර්තන කියන එක අපිට කරලා අපිට එවන්න කියලා මේකේ චේතන පරිසරයක් කරලා අල්ල සුසුරන්ට කියලා කියනවා. ගරු සභාවෙන් අවසරයි. මම අලි පළවැය හැරියමට රජයේ බල කිරීමේ සංවිධානයේ සභාපති වශයෙන් කාර්යයක් හිටියා. ඒත් එක්ක මම මෙහි පිකටින් 10ක් 12ක් කරා. ඒ වගේ ප්‍රතිඵල උනේ අපි රැවටුව එක පමණයි. වෙන කිසිම දෙයක් නෙන්නේ. චන්ද්‍රසේකර අනුතුමා මගේ එක පිකටින් එකකට මට විසඳුම් දෙන්න ආවා. වරින් මම උපවාගේ උන් තමයි උන් කියන මම කරවටින් අතුදාගෙන ගියා. එයාගේ ජිප් එකේම රන්දනිකට ගියා. පාලම දිග ගියා. ගඟ දිග ගියා. ඒකලා ඇවිල්ලා අවසානයේ මොකද කිව්වේ? හරි මචං. අපි මේ වැඩ ගහලා දෙනවා ඔබ බය වෙන්න එපා. බායි පිකටින් කරන්න එපා. එතේ මම ඔබට උදව්වක් වශයෙන් ආදිකේ 100ක් අනිද්දා ගෙන්නවා මෙහෙට. ඒකල දැන් එයා ෆෝන් එකෙන් කතා කරනවා. ෆෝන් එකෙන් කතා කරන ගමන් කිව්වා මේ නිකාගේම කට්ටිය ගන්න එපා. වේපන් එක එවන්න. අලි ගම් වැදුනොත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔහොම කියලා ඌ බයිලයක් දාලා මචං මට අද යන්න තියෙනවා නුවර. මම අද යනවා. අනිද්දා මචං මේ වැඩේ කරනවා. බයිල තුන් ගාන කරනවා. නැවතත් පිටු තට්ටුවක් දාලා ගියා. ඉච්චරමයි. අදින් අද වෙන්නත් නැහැ. ඊට පස්සේ පොන්සේකා හඳුතුමා මගේ එක පිකටින් එකක් මෙනුවට ආවා. ඒ ආව වෙලාවේ මම දීගින් දිගට කතා කරා. වනජීවියක කැමරා ගෙනල්ලා මේ තිර දාලා පෙන්නුවා මෙන්න මේ පොළොඩෝව තමයි කරන්න ඕනේ. මේ පොළොඩෝව ගෙතුවාම වැඩේ හරි. හැබැයි අද වෙන්න ඒ කට්ටිය පොළොඩෝව කරනවා අපේ ගම්මාන විනාශයි. මේ වෙනකොට රන්දනිගලින් එනවලි මාතුවෝවෙන් එනවලි සියලුම අලි එකතු වෙමින් ඉන්නේ මහා පාරකට වැවේ. දැන් මේ දවස්වල ඒ හරිය සුට්ටක් ගන්න අඩුවහම තමයි දැන් ඔය රෑ කාලේ ගම්මාන වල ගෙවල් කඩලා ගෙවල් වල තියෙන වී ටික කාලා එහෙම කරලා දවල් රෑ පාන්දර වෙනකොට ගඟට බයිනවා ගඟේ ඉන්නවා හැන්දෑවට ගොඩ වෙනවා. ඉතින් අපිට අපේ ගොවිතැන් බේර ගන්න විදියකුත් නැහැ. ගේ තියෙන දේවල් බේර ගන්න විදියකුත් නැහැ. අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ හැන්දෑවට අපේ ගෑනු දරුවෝ ටික අරගෙන කැලේට යන්නේ. කැලේ බයක් නැහැ. හැන්දෑවේ 6 වෙනකොට ගමේ යන්නේ. උදේ 6ට තමයි ආයෙ ගමට මේ කැලේට යන්නේ. ඉතින් ඒකේ ඉන්නා ලොකු ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ අපි. ඉතින් මම නැවත යෝජනා කරනවා මේ අලි වැටවල් ගන්න කතා අරවා මේවා දැන් මගේ මේ පුරුෂේකා ඇමතිතුමා ඇවිල්ලා කතා කරපු වෙලාවේ මම දිගින් දිගටම ගැටුණාම එතුමා අවසානට කිව්වා ඒ කතා කරපුවේ ජේවිපි සහෝදරේ කියලා හිටිය මිනිස්සු ටික විනාශවලා එතුමා තේින් ඉස්සලා ගියා. එතුමා කිව්වා අපිට පතොක් වලා කරන්න කියලා ඉඩම් වට. අපිට කයින්වත් විකුසල් දෙයක් අදේ දෙල්ලගෙන වැඩ කරනකොට ඒ ඉස්සලා ඒක වටේ අපිට පතොක් හදන්න වෙනවා එතුමාලාගේ තීරණය. ඉතින් එහෙම අපිට ජීවත් වෙන්න බෑ. අපේ ගෑනු දරුවෝ ජීවත් කරවන්න ඕනේ. මේ රටට පක්ෂපේන ගොවියා වශයෙන් ගොවි සංවිධාන අපේ පොලිසිය නිලධාරීන් පොලිසිය ලොකු මහත්තයා හරහා ඉසාකජිතුමා හරහා ගොවි සංවිධාන කැඳවලා ඒ හරහා එක ගොවි සංවිධානයකට ගෙනියම යහපරක්වත් ලබා දෙන්න කියන බලවත් යෝජනාවක් මම යෝජනා කරනවා. එහෙම නැති වුණොත් අපිට ජීවත් වීමේ කිසිම මාර්ගයක් නැහැ. මංගොල්ල ගහන්න යන්නත් බෑ. එක දවසක් මංගොල්ල ගැව්වොත් පවදාන පොලිසියෙන් ගෙනියම බැලුවාම මම එතනින්දී ඒ කට්ටිය මට ගන්න දෙයි. මගේ ගෑනු දරුවෝ අනාථයි. ඒකෙන් වෙන විසඳුමක් නැහැ. මේ එන ඇමතිවරුත් එන නිලධාරි ඔක්කොම මේ පොළොඩෝ ගැන කතා කරනවා, වැඩ ගැන කතා කරනවා. හැබැයි මේ වෙන්නත් වෙච්ච විසඳුමක් මොකක් වන්නේ? මේ අපේ ගම්මානයේ මේ අලිය ආවේ 2000 ඉස්සර වෙලාම අලිය කිරලා 15 කඩුවේ බෑවා. ඒ බෑවා අලියා ගමේ සැරිසරාගෙන ගියා. පහවදා උදේ මිනිස්සු එක දැක්කා. ඊන් පස්සේ සතියක් යනකොට රංගනගලින් තව අලි 3 දෙනෙක් ආවා. එදා ඉඳලා මම පිකටින් ගන්නවා 19 ඉස්කෝලේ ඉස්සරහා පිකටින් එක කරා මානන්තික උපාසකතුමා මම වාඩි වුණේ. ඒ වෙලාවේ මෙහි දිසාපතිතුමා ඇවිල්ලා එතුමා කිව්වා හරි ඔයා දැන් නැගිටින්න ඔයාගේ ඉල්ලීම මත වනජීවි කාර්යාලයක් ප්‍රතිසම් මෙහෙට දෙනවා. ඊට පස්සේ මම කිව්වා කොහෙද දෙන්නේ? ඔයා කලබල වෙන්න එපා. මේ ගොඩ නැගිල්ල දෙනවා කියලා එතනම යට පැත්තේ තිබුණ ගොඩ නැගිල්ල දුන්නා. හැබැයි ඒකට මැද ආයේ වගමේ හිටිය අපේ ගාමසේක මහත්තයා මට උදව් කරා. අපි කඩවල වලට ගිහිල්ලා කඩවල වලින් බලුප් එක දෙක ඉල්ලගෙන ගිහිල්ලා ඒකට බලුප් ටික දාලා ඒක හොදලා සුද්ධ කරලා වනජීවි නිලධාරීන් රඳවා ගත්තා. හැබැයි මේ නිලධාරීන් ඒ වෙලාවේ සාර්ථකව මෙහෙයුම් කරා. පස්සේ අලි වෙලිල්ලක්වත් මිනිසුන්ට නෙදෙන තැනට දෙවෙනි වතාවේදී මැලයාටම වනජීවි නිලධාරීන් එයා ආව ගමන් මේ කිලෝ කුමක්ද මොකද කරේ? මේ සිග්නල් වැඩි දීම තහනම්
මම අහුවා අයිසර් ඒක කරන්නේ. ඒකේ වෙඩි ගාගෙන මිනිස්සු තුවාක්කු බඳිනවා. ඒකෙන් ඒක දෙන්න බෑ. ඒකට දැන් අනිත් එක දෙනවා. මොකද අනිත් එක අපි ගියාම අපේ උප්පැන්න ජාතකයේ පවා ලියාගෙන අපිට ඒක අලිවිඩිල්ලක් දෙනවා. සමහර වෙලාවට ඒක පත්තු වෙන්නේ නැහැ. පත්තු වුණා අලියා නිදිමෙන් අනිත් පැත්තට කැරගෙනවා මිස ඒක යන්නේ නැහැ. අලි ගියානම් කියන්නේ සිග්නල් වෙඩිල්ල හින්දා. මේ සිග්නල් වෙඩිල්ල දීමත් එතුමා තරනවා. එතුමාලා ඉන්නේ අලි ආරසා කරන්න මිස ගෙයක් ගැටුවම පවුදානේ කට්ටිය ඇවිල්ලා බලනවා අලියට රෙදවිලා බලන්න. ඒකලා කීයක් හරි දෙන්න ඉතින් ඒක එහෙම වෙනවා. හැබැයි අපේ ගම්මානයේ දෙන්නයි පතර ගම්මන දෙන්නයි අක්කරපණයි එක්කෙනයි පස් දෙනෙක් මැරුවා එකම අලියා. ඒ අලියාට මොකද කරේ? මහා විශාල මෙහෙයුමක් කරලා මාස ගානක් මල් මාලයක් කඩන්නුවා. තියන්න කඩගාටුයි. ඒ මල් මාලය බලන්නුවා. ඒ හැර ඒ අලියා ගෙනිච්චනේ අල්ලපු අලියා ළඟට මමත් ගියා. මම කිව්වා මේ අලියා නෙවෙයි මේක කරන්නේ. මෙන්න මේ කබර මේ කන් දෙකේ කබර තියෙන මේ ඔළුවේ එක පැත්තයි කබර තියෙන මෙන්න මේ අලියයි මේක කරන්නේ. නෑ. ඊට පස්සේ කමන්නේ අපි අල්ලපු එක ගෙනියන්නම් මේකත් අල්ලනවා. එතෙන්දිමුත් මම රාවටලා ඒ නිලධාරී ඔළුව අත ගාලා ගියා. හැබැයි මයියන්ගෙන නැවිලා අර අහිංසක ළමයි දෙන්න මරුනේ අම්මගෙන් නැවිලා ඒ අම්මා දන්නවද අලි ගැන? එතුමා ඒ අම්මගෙන් අහලා කියනවා මේ අලියද අම්මම ළමයි බැලුවේ. එයා කිව්වා ඔව්. අන්නේ ඒ වචනේ තුලින් ඒ අලියම කියලා සනාථ කරමින් ඒ අල්ලපු අලිය අරගෙන ගියා අලියට මල් මාලයක් කලනවා. එහෙම කරන්නේ නැතුව මේ රටේ බත්සපේන ගොවියන් වශයෙන් ගිනියවි ලබා දීමේ නිකුව පොලිසිය හරහා අලියෙක් මරුවොත් ඒකට දෙන දඬුවම ඕනම දඬුවමක් දෙන්න. අපේ ගොවිතැන් ආරසා කර ගැනීම සඳහා අපේ දරුවන් රැයට නිකන් අපි මිදුලේ ඉඳගෙන ඉන්නද දරුවන්ට ගන්න. ඒක සඳහා ඔව් මම ඉන්නේ ගොවි සංවිධාන හරහා හරි ගෙනියවි ලබා දෙන්න කියන ඉල්ලීම. ඒ ස්ථාපිත කරන්නේ ඒ නිසා දැන් ඉතිහාසය කතා කරා කියන අපිට ඕන දවස් ගානක් කතා කරන්න පුළුවන්. අපිට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මම නැවතත් කියන්නේ අපිට මේ ගැටලුව විසඳගන්න පුළුවන් ආකාරයේ ප්‍රායෝගික යෝජනා අපසතෝ තියෙනවා මේ කතා කරකට අමතරව ඒ යෝජනා ඉදිරිපත් කරන්න කියන එක මතක් කරනවා තව අවස්ථාවක්. මම මහවැලි සීකලාපය නියෝජනය කරන්නේ පෙබරවාරි 9 ගෝසන්තරේ කරු සභාපති වුණා. මම විදිරියට සමග ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපි මේව පාලනය කරා. හැබැයි ඒ දවස්වල එච්චරලි කරදර තිබුණේ නැහැ. මම අලුයම මේ අලි මේ මයිලංගල ප්‍රදේශයේ ප්‍රාදේශීය කම් කොට්ටාස මේ අලි වැඩි වීමට හේතුව මොරානන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමග ඇතිවිච්ච මේ කේද වචනයක් තමයි අපිට මේ වෙලා තියෙන්නේ. මම එහි නිරපීමට බව ගියා. හැබැයි ඒ සතුට වෙන සංවර්ධනය වුණා කියලා මම යාස්තව අපි මේ ලොකු කරදරයකට පත් කරලා තියෙනවා. එහෙමනම් ගරු ප්‍රාදේශීය කම්තුමනි මගේ අදහසක් තියෙනවා දැන් මේ ඉදිරියට අපිට සාමාන්‍ය මට්ටමේ ඉදිරියට කරගෙන යනවා. මම හිතන්නේ බතලයාය අතරම ගොයිෆෝඩේ සිට රොඩ්ලවල අවසන් දක්වා කිලෝමීටර් 13ක ප්‍රමාණයක් තන තියෙනවා. මේකදී මේ වැටේ ඉතාමත්ම අඩුපාඩු විය නිසා තමයි අලි ටිකෙන්නේ. මම දැක්කා මේ අලි කණුවට පයින් ගහනවා. නැත්නම් කණුවට උඩින් කෑල්ල කුසල තියෙනවා. ඒ කෑල්ලට අලියා හොඬ වලින් ගහලා වැට වටන අවස්ථාව මම දැකලා. ඒ නිසා මම ඊයේ කල්පනා කරා මේ රැස්වලින් ඉස්සලා මම මොකද්ද මේ සඳහා ගිහලා කියන්නේ කියලා. මට හිතුණා මේ කණුවේ ඉහළ ඉඳලා පල්ලෙහාට යනකම් අර දැලක් සාමාන්‍ය ඉදිරි පසින් දැලක් හරි උඩ ඉඳලා පල්ලෙහාට යනකම් ආවරණයක් කරා නම් අලියට එතෙන්ට පිට වෙලා කකුලෙන් පහර දෙන්නට බැරි වෙයි. මොකද අපේ ගොවි මහත්තයෙක් මේ ළඟදී කරන්ට් එකක් දාලා තිබුණා අලිය පස් ගමනක්ම ඒ කණුවට ඇටැක් කරන්න මේ උත්සාහය දරන අන්තිමට කණු කඩලා ඒ ගොවිතැනට ඇතුල් වුණා. ඒ නිසා අර වගේ දෙයක් කරා නම් මම හිතන්නේ මේ වෙලාවට ලොකු විශාල මුදල්වක් සහ කරන්න බැරි දෙයක් නෙවෙයි. විදුලි කණුවට ලං වීම වළක්වන්න පුළුවන් කියලා මගේ අදහසක් තියෙනවා. ඒ වගේම පහුගිය දිනවල මේ මහවැලි ගඟත් එක්ක මේ වැලි කර්මාන්තය කරා මං හිතන්නේ දැන් ඒවා 90%ක්ම වහලා තියෙනවා. එහෙමනම් මේ කපුළු සියල්ලම වහලා මේ අලින් දෙන්න බැරි විදිහට විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මේ කපුළු තාමත් තියෙනවා. එහෙමනම් අලි විතර ඒ වගේ ඉන්න නිසා මේ ගම්මානයේට අලි වැඩිපුර එනවා. ඒ නිසා ඒ ක්‍රියාත්මක කරන්නේ නැති ඒ වැලි කර්මාන්තයේ යෙදෙන පරණ කොට පොළොව සම්පූර්ණයෙන්ම වහන්න රාජකාරී අවස්ථාවක් සඳහා යම්කිසි ස්ථානයක අපිට යන්න තියෙනවා නම් මම හිතන්නේ ඒකට අර කෙබල්ලක් වගේ දාලා අපිට මොනවා හරි ක්‍රමවේදයක් ගන්න ඕන. ඒ වගේම ඇලදොල වල කිසිම ආරක්ෂාවක් නැහැ.
හැබැයි උඩින් කම්බි තිබ්බට යටින් අලි සම්පූර්ණම ගම් වටිනවා. මම හිතනවා ඒ සඳහා මොනවා හරි එල්ලෙන ක්‍රමයකින් සපත්තු වගේ මොනවා හරි දෙකින් වතුරක් කෙනෙකුට උඩට හරි ඉන්න යම්කිසි ජයමානයක් ගන්න හොඳයි. මොකද අපි එක එකන විවේචනය කර වැරදි කිය ඉන්ට නෙවෙයි ඕන. මේක රාජ්‍ය වශයෙන් මම දැක්කා ගරු ජනාධිපතිතුමා මේ සදා මැදිහත් වෙන අපි මයියාගෙන ආපු වෙලාව ඉල්ලීමක් කළා. එතුමා කිව්වා ඔය කට්ටියගේ යෝජනා අදහස් එවන්න. මේකට අපි ස්ථිරසාර මොනවා හරි යම්කිසි දෙයක් කරන්න වැඩ පිළිවෙල කරමු. ප්‍රාදේශීය ගතුමනි මම කියන්නේ කරන්න බැරි දේවල් නෙවෙයි. එතකොට මම හිතනවා තව විදුලිය අපිට අද ගන්න පුළුවන් ප්‍රමාණය සමහරවට යන්නේ. මම හිතනවා මේ විදුලිය තව ටිකක් මේ එහෙගේ වැඩි කරා නම් හොඳයි සාමාන්‍යයෙන් 7.5ටම වැඩි විදුලිය දුන්නා නම් හොඳයි කියලා හිතනවා. මට හිතනවා අතම් අවස්ථාවල විදුලිය මදිද. මොකද ප්‍රාදේශීය ගතුමනි මේවා අපේ හිතටම නැති නිසා එන්නේ විදුලිය එක තැන්වලදී වෙනත් දේවල් සමග ස්පර්ශ වීමේදී විදුලිය අඩු වෙනවා. ඒ නිසා අපි විදුලිය වල විධිමත් නඩත්තු කරගෙන යන ගම විදුලිය මම හිතන්නේ 7.5ට වැඩිය මට වැඩිය දන්නා ඉන්නවා. විදුලිය ගමන් කිරීමේ කම්බි වල ප්‍රවණතාවය දක්වනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ගතුමනි මහවැලිගඟ අසබඩ පොළව ඉතාමත්ම බුරුල් පසක් තියෙන්නේ. මම හිතන්නේ මේ රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනා දන්නවා. ඒකෙදි මම හිතුවා අර කාණු කැපිල්ල මට ඉච්ඡා සාර්ථකත්වයක් දැකින්නේ නැහැ. මම හිතන්නේ ඒක මාස 6ක වැස්සක් ආපුවම කාණු හැඩ වෙනස් වෙලා බැකට මේක කොහොමද ගිහලා අපරාධ සල්ලි ටික විනාශ වෙයි කියලා. ඒක නම් අවධානය යොමු කරන්න. ඊට පස්සේ මම කියනවා දීර්ඝකාලීන වශයෙන් මේකට විසඳුමක් ගන්නවා ප්‍රාදේශීය ගතුමනි. වස්ගමුව වන උද්‍යානයේ වස්ගමුව ඒ භූමියේ මම හිතන්නේ මේ අලින්ට ගන්න අවශ්‍යයි. තෘණ වගා කර නියම් කාලයේදී උන්ට බොණ්ඩ වතුර නැත්නම් මම හිතන්නේ දැන් ඇලවල් යනවා මේ ප්‍රදේශෙ. ඒ වැව මොනවා හරි හදන්න මේක රජයේ බලධාරීත් එක්ක කතා කරලා ස්ථිරසාර වැඩසටහනක් ගන්න ඕනේ. ඒ වගේම අපේ ගොවි ජනතාවට මේ අලියා නිතරම ගම්වදින අවස්ථාවලදී අපිට කම්පියුටර් ටිකක් ඈතින් එහි වගේ දෙයක් යොමු කරලා මීමැසි පාලනය වගේ දේවල් ක්‍රියාත්මක කරලා මේ අලියා මීමැස්සුන්ට බයයි. හැබැයි අපි ඒකට මේ ගොවි ජනතාව යොමු කරගෙන අපේ කටයුතු කරනවා නම් මම හිතන්නේ මේ අලියා අපිට එකපාරම ගම්වැදීම නතර කරගන්න හැකියාවක් තිබෙනවා. නමුත් සමහර වෙලාවට ඈත කණුවක් ගෙනල්ලා දාලා කඩලා එන ඇතම් අවස්ථාවක් තියෙනවා. මේ වගේ දේවල් වලදී අපිට ගතේ ව්‍යාපාරයක් නැහැ කොහොමද එතකොට කම්බියට කඩානවා. ප්‍රාදේශීය ගතුමනි මම දැක්කා අලි රංචුවක් ඇවිල්ලා කම්බි දැක්කම පළවෙනි අලිය නතර වෙනවා. හැබැයි නතර වුණාම පිටිපස්සෙන් එන අලියා අර අලින්ට පහර දීපුවම අර කම්බි ටුටින් පයින් නැත්නම් කම්බි කඩාය. ඒ වගේ ඇතම් අවස්ථාවලදී මේ කම්බි විනාශ කරන ක්‍රම මම දැකලා තියෙනවා. ඒවා නම් ඇත්තටම වළක්වන්න අපිට බොහොම අමාරුයි. ඒ නමුත් ගොවියෝ පැත්තෙන් ගත්තත් ජනතාවගේ මේකේ සහභාගීත්වය ඇත්ත වශයෙන්ම අවශ්‍යයි. මොකද නිලධාරීන් පැය 24ම ඉන්නේ තමන්ගේ ගම්මානවට තමන්ගේ ගේ පිටිපස්සේ තියෙන වැඩ පිළිබඳව තව ටිකක් අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගොවි ජනතාව දැනුවත් කරලා මේ විදිහට අපි සුරක්ෂිත කරගෙන අපේ අලි මිනිස්සුන්ටම තරමක් දුරට හරි ස්ථිරසාර විසඳුමක් වෙනකම් අර අලි ඉන්දියානු මාතෘකාව වස්ගම කොරිඩෝව වෙනස් කරගන්න දුරු එතකන් හරි අපිට මේ තියෙන විදිහට සාමාන්‍ය මට්ටමේ කරගෙන මේ අලි ටික පළහරලා අපේ මේ බාබෝ ටික ඇත්තටම ආරක්ෂා කරගන්න ඕනේ, ජීවිත ආරක්ෂා කරගන්න ඕනේ. දිනම මගේ යෝජනා ටික කෙරෙහි අවධානය යොමු කරන්න කියන අවධානය ස්තුතියි. පොඩි ගැටලුවක් තියෙනවා මේ අර ඒ අපේ වේවත්ත වසමේ ආරම්භයේ කොටසෙන් ගන්නකොට හරි ඉදි කියන්නේ අලිවට ගන්නකොට මම ඉතින් ඒ කෑල්ලේ තියෙනවා මේ වගා මින් තේංගොවියෝ ඉන්නේ බලපත්‍ර ඔක්කො නෑ යාලට. නමුත් ගෝල් පවුල් 150ක 200ක විතර මින් අහුවෙනවා. එතනදී මේ දැන් අනිවාර්යෙන්ම මේ අලි මේ වැට ඉදි කරන්න ඕනේ. නමුත් අර අඩුවේ ඒ ප්‍රමාණය තව ටිකක් ඒ ගොවින්ට හානිය අඩු කරලා තව ගන්න පුළුවන් නම් හොඳයි. කිලෝමීටර 1.5ක් වගේ උඩාවයේ ඉඳලා මේ දැන් මේ සලකුණු කරලා තියෙනවා. එතනදී මේ ඒක අවධානය යොමු කරනවා. අනිත් කතන්දරේ තමයි
අනික් කතන්දරේ තමයි දැන් අපිට අවල්වලි හානි බලපාන්නේ මාදුරුවේ තාක්ෂිතෙන් මේ නිල්ගල ඒ කියන්නේ පුවප්පලි එතකොට දැන් මාදුරුවේ රක්ෂිතයේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමාලා අරලගම්විල පාරේ යනවා නම් දැනගන්න පුළුවන් අලින්ට කන්න මෙලෝදියක් නැහැ. ඒ කියන්නේ අලි කාපු වල් කියන්නේ මානං ඉලුක් වගේ જાති ඔක්කොම හරක් කා. මේ හරක් ටික මේ වන උද්‍යානයෙන් අයින් කරන්න පුළුවන් නම් ඔබතුමාලාට මේ ප්‍රශ්නේ දැන්ට අවුරුදු 8ක විතර කාලෙක ඉඳලා තමයි මේ වැඩියෙන් මේ අලි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. ඒ හරක් මේ ප්‍රදේශයට හරක් ගෙනලා දැම්මට පස්සේ පැහැදිලි ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න වරා එතකොට බැබිලා ඔය කියන වර්ග දෙක තමයි මේ වන උද්‍යානයේ කැලේ හැදිලා තියෙන්නේ. අපි ඔය අරලගම්වල පැත්තේ පාරේ යනකොට පේනවා මෙන්න මේ වගේ මේ ගොඩනැගිල්ල ඇතුලේ තියෙන බිම වාගේ තමයි පොළොව. කිසිම දෙයක් නැහැ. මේ මීහරක් සම්පූර්ණ පොළොව එක්කම කහලා. පොළොවට හා කරලා කාලා කිසිම දෙයක් හැදිලා නැහැ. එතකොට දැන් ඒ තිබුණු තේක ගස් මැරිලා ගිහිල්ලා පොතු කාලා. කියන්නේ අලින්ට කන්න දෙයක් නැහැ. අලින්ට කන්න දෙයක් නැති වුණාම අනිවාර්යයෙන්ම අපි උනත් කන්න දෙයක් තියෙන තැනකට යනවා. කන්න දෙයක් නැති වුණා. අන්න ඒක තමයි මෙතන තියෙන කතාන්තරය. ඇත්තම අපි බලමු මිනිස්සුත් එකයි සතත් එකයි. අලින්ට විතරක් නෙවෙයි වෙන අනිත් සතුන්ටත් කන්න දෙයක් නැහැ. මේක තමයි ප්‍රධානම කාරණේ. මම දකින අවංකවම කියනවා නම් මේ හරක් වහාම ඉවත් කරෝ. මේ අල්ලාහ් ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලැබෙනවා කියලා මට නම් හිතෙනවා. මොකද අපි දැන් අවුරුදු 8ක් විතරනේ අපිට මේ අලි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් අලි ප්‍රශ්නේ නැහැ. දැන් මේ මෙතන මේ දඹානින් එහාට ඉඳලා හරක් වෙනලා දාලා. ඒක ගැන අවධානය යොමු කරන්නත් අර ගෝවි මහ ප්‍රාචීනකම්තුමාගෙන් මම ඉල්ලීමක් කරන්නේ. අර ගෝවින්ට අවම හානියක් වන ආකාරයට ඉදිරි වට අලි වට ඉදිරියට කටයුතු කරන්න ඉල්ලා සිටිනවා. අවම වර්තමානයේ ගත්තට හොඳයි කියලා කියන්නේ. මොකද හේ මගාවට නාමයක් නෙවෙයි දැන් හේතුවකද සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමත් රජයේ එක ප්‍රතිපත්තියක් නේ. ඒ නිසා ඒකට බාධාවක් නොවන ආකාරයට අපි සම්බන්ධ කරගත්තට උදව් කරන්න පුළුවන්. හොඳයි හරි. මේ අලිවට බොහොම අසාර්ථක අලිවටක් අර ඔබතුමාලා කිව්වා වගේ ගස් වලට ගහනයි කිව්වා. ඒ ගස් වලට ගහන එකේ යම් සාර්ථකයක් තියෙනවා අපෙන් ගන්න බැරි වුණා. හැබැයි මේක ගහලා තියෙන්නේ අලි එන පැත්තට නෙවෙයි කම්බිටුට අනිත් පැත්තට. ඒක නිසා ඒකේ අසාර්ථකයි. ඒ වගේම ශ්‍රී ආරක්ෂක කමිටුව හරහා පාලනය කරනවා කියුවට මම නම් හැබැයි දැකලා නැහැ කරන්ට් එක දාලා තියෙනවා කියලා. හේතුව අලි අර කිසිම බැකලිමක් නැතුව කඩාගෙන එනවා. කරන්ට් එක නැහැ. ඒ වගේම අපිට අල්ලන්නත් පුළුවන්. සමහර දවස්වල කැඩුවම මාසයක් එකමාරක්වත් හදපු නැති දවස් තිබුණා. ඉතින් ඒ වගේ අසාර්ථක ව්‍යාපෘතියක් මේක අලි වැටකින් මම නිගමනයකට එන්නේ නැහැ සාර්ථක විදිහට කවදාකවත් කරන්න පුළුවන් කියලා. නිසා මම යෝජනාවක් කරනවා අලි අලින්ට වෙන් කරපු වනෝද්‍යාන වටේ බැම්මක් ගහලා සාර්ථක බැම්මක් ගහලා පස්පුරවලා ඒ අලි කැලෙන් එළියට එන්න නොදී හිටියනම් මේ අලි ප්‍රශ්නේ කිසිම දිහාක නැවත එන්නේ නැහැ. ඒ වගේ තිරසාර විසඳුමක් එනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් අලි වැටවල් ගැනම කතා කරනවා නම් අපිට හැමදාම අලි වැට විතරයි කතා කරන්න වෙන්නේ. සාර්ථක නෑ මේක. අලියට හදන්න පුළුවන් අලි වැටවල් නෑ. ඒක කඩනවා. ඒ වුණා දන්වැල් දාන්න ඕන බැම්මක් ගහලා ඉස්සරහයි. බැම්මට කිට්ටුනවා වෙන්නේ. අගල් කපනවා නම් බැම්ම ගහලා බැම්මෙන් එන්නදී බැම්ම තල්ලු කරන්න බැරි වෙනට පස්කුරුවනවා නම් අගල් කපලා ඒක තමයි සාර්ථක කිරීම යෝජනාවක් කරනවා. මේ ඊගාවට අලියට කැලේ කන්න නැහැ කියනවනම් ඇතුලේ වැව් හදන්න ඊගාවට නලින් හදන්න සෝලා පද්ධතිය හදා වතුර පම්ප මල් හයි කරන්න ඒකල අලින්ද වගේ මේකේ ඛණ්ඩ වැවෙනවා ඊගාවට වෙනත් වර්ග වගා කරන්න පුළුවන් අලින්ද ඛණ්ඩ අලින්ද නෙවෙයි වෙනත් ඕනම සතෙකුට ඒ වගේ මම ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදලා මේ ඉස්සෙල්ල වනජීවි නිලධාරීන්ට දෙන්නේ කියලා යෝජනා ඉදිරිපත් කරා මේ සභාවෙම ඇවිල්ලා මම කතා කරා මේට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ ගොඩනැගිල්ලේදීම ගඟ හරහා අලින් දෙන්න බැරි වෙන්න අලි වැඩක් ගහන්න කිව්වා සභාවෙන් හැමදෙනාම ඉනවා මම පස්සේ පැහැදිලි කරලා දුන්නා කොහොමද අලි වැඩක් ගහන්නේ කියලා අහනවා ගඟ හරහා දේශ සීමා මුහුදු වලින් පිටරවල් වල වෙන් කරනවා නම් මුහුදේ ඉඳලා හැබැයි අපිට ගඟ හරහා බැලුම් දාලා හදන්න බැරි වෙන්නේ නැහැ අලි වැඩවල ඒ වගේ
ගංගහරහා කියන සීමාවල් වලින් දෙපැත්තම මේ වනෝද්‍යාන වල අයිති වෙනවා නම් ඒ විදිහට ගංගහරහා තලයටත් ගහලා එන එකත් බලපන්න පුළුවන්. තිරසා විශ්ලේෂණය දෙන්න කියලා යෝජනා කරනකොට අපිට මෙහෙම කතා කරන්න බැරි නිසා පුජ්‍යලිකව මාව පුළුවන් නම් හම්බ වෙලා මේක ඉදිරි අදහස් යෝජනා මම ප්‍රොජෙක්ට් රිපෝට් එකක් නැවත දෙන්න සූදානම් කරන්න. මේ මිනිස්සුගේ ආදායම උත්පාදනය වෙනවා, සංචාරක ව්‍යාපාර දියුණු වෙනවා. ඒ වගේ වැඩසටහන් ගොඩක් හදපු එකක් තියෙනවා මම ගාව. මේ වෙනකොට මම වනජීවි මෙතුමා ඒ වෙනකොට හිටියේ කවුද අපේ සම්පක්ෂක මහත්තයා වෙන්න ඕනි. මම මේ එතුමාට ඒක ලැබෙන්න සූදානම් කරලා තියෙනවා. හැබැයි අම්බුණා කියන එක දන්නේ නැහැ. ඒ නිසා බතලේ අපේ රාමසේවා විද්‍යාලය සමග මාව සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒකම අර එකක් තමයි අපි ස්වභාව ධර්මෙත් එක්ක ජීවත් වෙන්න ඕනි කියන කාරණේක පැත්තකින් මතුණා. අනිත් එක දැන් මේ වනාලි අපි මිනිසා විසින් වනාලි කළමනාකරණය කරන්න ගියාම අපිට ඒවට විශාල පිරිවැයක් තාපගහන්න බැබි ගහන්න ඒ වගේ දේවල් කරන්න ගියාම අධික පිරිවැයක් කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම අපි අපේ පැත්තෙන් හිතලා බලන්න ඕනේ. දැන් අපි සාකච්ඡාවේ අවසන් භාගයේ යන්නේ අපේ පැත්තෙන් හිතලා බලන්න ඕනේ අපි කොච්චරක් දුරට අලින්ට සාධාරණයක් කළා දිනවද කියලා. අපි අලින්ගේ වාස භූමි මුදුරගෙන තියෙනවා, අපි ඒවයි ගොවිතැන් කරනවා, අපි ඒවයි නිවාස හදලා තියෙනවා. අලි එන්නේ ඇත්තටම මේ එයාලගේ වාස භූමි හොයාගෙන. අපි ගිහලා ආක්‍රමණය කරලා තියෙන්නේ. කොහොමුණත් මේක අර සංහිඳියාවෙන් යන්න ඕනේ ගමනක්. අලිත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. අලි නිසා අපි නැති වෙන්නේ නැත්නම් අපි නිසා අලි නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඔය කියපු යෝජනා අදහස් මම දැන් අවදානය අරගෙන ඉදිරියේදී සැලසුම් වල ජොයින් කරගෙන ඉන්න විශ්වාස කරනවා. කොහොමුණත් එක කාරණයක් තියෙනවා මේ වෙලාවේ අපේ ප්‍රතිනිධිය ග්‍රාමදාරි මහත්මයා මට මේක ගෙනත් දුන්නේ. පෞද්ගලිකව අලි වැටමල් ඉදි කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන එක ඉල්ලීමක් කරන්නේ. ඒ සම්බන්ධයෙන් අපිට දැනට තියෙන තත්ත්වය සහ ඉදිරියේදී දෙපාර්තමේන්තු මට්ටමින් ගත හැකි නියම ක්‍රමවේදයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි සාධාරණ පළ කරන්න කියලා. පෞද්ගලික නිවටත් ඉදි කරන්න ඕන නම් ඒගොල්ලෝ ඒක GPS කරලා විදියට සිද්ධ අරගෙන රාජ්‍යජනන්ත මහරහා අපි ඉදිරිපත් කරා. එතකොට අපි ගිහලා චේත්‍ර පරීක්ෂණයක් කරනවා. චේත්‍ර පරීක්ෂණයක් කරාම අලින්ට බාධා වෙන ස්ථානයක දෙන්න අපි නෑ. නැත්තම් සාමාන්‍යයෙන් අපි ඊමන් ඉදිරියට කරලා ආලියට ඉදි කරන්න ඕනේ කියලා වාදිනවා. අනිත් එක අපේ අවසරයෙන් තොරව යම් කෙනෙක් පෞද්ගලික දුරට ඉදි කරලා යම් මේ ආනිය කරොත් ඒක කීමක් ගන්නවත්. ඒ නිසා අපි අවසරයක් අරගෙන කිරින් දක්වන්නේ අර ඉදිරි වන්නේ අපේ මිනාරින් නවල ඒ බල්ලා අපිට ඉන්නකදී දෙන්න පුළුවන් දෙනවා. කරනවා අපි ඒකට ඒ තුරාදේ කරනකොට කියන්නේ. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක විශේෂයෙන් අර සූර්ය කෝෂ මගින් බැටරි හරහා මොකද ප්‍රධාන විදුලියට මොකද අලිට හානි වුත් එම ඒක අපෝ ඒක පස්සෙත් කරන ගොවියට ඒක යොදා ගන්න පුළුවන්. ඒකට ඔතන තියෙනවා. මේ වනාලි ගැටලුව සම්බන්ධව මේ ප්‍රශ්නේ දිගපළල ගැඹුර යථා ස්වරූපී අපි කවුරුත් අවබෝධ කරගෙන තියෙන්නේ. වඩා සංවේදීව යුතුත් නැහැ, අපි ආවේගශීලී යුතුත් නැහැ. රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවය ඇතිව ඒ දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කරන අතරේ මේ සඳහා කෙටි කාලීනයේ ඉන්න අපේ වලිස්ථානාධිපතිතුමා මතක් කළ ආකාරයට ශනික විහිදුම් බලකාය වෙන ශනික ක්‍රියාත්මක කියාකි යංගෝ ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ අත්‍යවශ්‍යව තිබෙනවා. ඒත් එක්කම ගම්මානවල ජනතාව මේ මාර්ගවල තියෙන විදුලි ආලෝක වීදි ගමන් අක්‍රියලා තියෙනවා යම් දායකකට නැවත අක්‍රිය කරොත් මිනිසුන්ට ටිකක් හරි ආරක්ෂාවක් තියෙනවා. අනිත් කාරණේ තමයි යම් ග්‍රාම සේවා සමිතිය මේ වසන් ආරම්භ කරන පොදු කාරණා මම මේ දකින්නේ ගම්මාන මැද්දේ තියෙන බලපත්‍ර තියෙන ඔප්පු සහිත හිමිකරුවන් සිටින විශාල ඉඩම්. ඒ ඉඩම් වගා කිරීමෙන් තොරව කලාවයි. එතකොට අර අපි දන්නේ නැහැ මොන පළාතෙන් එන අලිද කියලා පොදුනාරි ඉන්න අලි දවල්ට මේ අර ඒ කැල ඉඩම් වල ලගිනවා. නැවත අවසන් ආයතනකට එන්නේ. එතකොට ඒ සඳහා ග්‍රාම සේවා නිලයක සම්මන්ත්‍රණයෙන් මම දැනගන්න උත්මලට යම්කිසි ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබිය හැකියි. ඊළඟට ශනික ක්‍රියාත්මක කළ හැකි යෝජනාවක් වශයෙන් මම අර පහුගිය කාලේ අලිය පටව කතාව අපි දන්නවා අපේ වසමිත අපේ ගොල්ල වසමේ. එතකොට ඒ අලිය හඳුනා ගැනීම සම්බන්ධව ගැටලු තුනක් කියලා කිව්වා වෙන අලිය පැටවල කියලා කිව්වා කොහොම වුණත් දැන් මේ ඉන්න ඒ ගම් වල ඉන්න අලිය අතරින් අපි හඳුනා ගන්න ඕන වඩාත් මේ දියුරු වෙනුණු අලිය කොයි අලියද කියන්නේ. මේ මිනිස්සුන්ගේ ස්වභාවය වෙන විවිධ ගතිගුණාන්ගේ තියෙන අලිය ඉන්නවා. ටෝච් කෙලිය ගහකට යන අලිය ඉන්නවා ටෝච් කෙලිය දිගේ ළඟට එන අලිය. එතකොට අපිට සලකුණක් වශයෙන් කියන්න පුළුවන් මේ දිනවල සිතින් දෙවිවල වශයෙන් ආස්තිතව
මේ හානි කරන අලියාගේ කකුලේ ඉස්සරහ තුවාලයක් තියෙනවා. එතකොට අනික් කලේ අර මිනිසුන් වගේම කෑ ගහපුවම යන ආලි ඉන්නවා. ඒවා අතරේ එකෙක් නෙන්නේ. එතකොට සෙන්ගල් තුනක් පතේ බියරු වැටුණු මේ ප්‍රචණ්ඩ හත්සියා. එයාව තෝරා බේරගෙන එයාව අර හොරෝපුතාන්ට වැටෙවුවා නම් ඔබතුමාලා සැලසුම් කරන ආයතන අතර සම්බන්ධීකරණය කරලා ඒ මනුන් කටයුතු කරලා ඒවා මේ ඊළඟට පිරිස් බලෙන් නැති කරනවා. ඒවා කෙරෙනකම් දැන් අපිට පැහැදිලිව වුණාගත්ත ගැටලුවක් තමයි දැන් වල ටීවී අලිපාලනයකට පිරිස් බලේ මලිකම සහ සම්පත්ති ගුණතාවය. වාහන නැහැ පිරිස නැහැ. එතකොට ගමකින් කෝල් එකක් දුන්නා මේ එනකොට මෙහෙ සිදුවි හමාරා. එතකොට ශ්‍රේණික ඉක්මනින් ගතේ ක්‍රියාමාර්ගය තමයි අදාළ කාර්යකාරීලා පිරිස් බලේ දෙන්නේ. ඒක තමයි මගේ යෝජනාව. අපිට කඩිනමින්ම විසඳුම් ලබා ගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ වගේම තමයි දීර්ඝකාලීන වශයෙන් සැලසුම් සකස් කරලා විසඳාගත යුතු කාරණා කීපයකුත් තිබෙනවා. විශේෂයෙන්ම දැනට මහවැලි ගඟ තුල සිටින අලිරංචුව මහවැලි ගඟෙන් පළවා හැරීම අංකයකට සිද්ධ කරන්න ඕන. ඒ වගේම තමයි මහවැලි ගඟ තුලට අලි ගියේ ගඟ තුල අලින්ට ගැවසීම සඳහා සුදුසු පරිසරයක් තිබෙන නිසා වෙවින් ඒ ලදු කැලෑ කොටස වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා කපා ඉවත් කරලා ඒ අලි ඉවත් කිරීම සිද්ධ කිරීමට අවශ්‍ය සහායක දෙන්න ඕන. ඒ වගේම තමයි ගඟ දෙපස මිනිපි පැත්තෙන් සහ මහියංගනේ පැත්තෙන් අවශ්‍ය තැන්වල සුදුසු පරිදි අලි වැට ඉදි කිරීම සිද්ධ වෙන්න ඕන. ඒ වගේම තමයි අර ශනික විහිදුම් බලකාය කියලා කිව්වේ ඒ තමයි අලිපාලන ඒකකය. අලිපාලන ඒකකයක් මහියංගනේට අවශ්‍යයි. මම කියන්නේ නෑ මහියංගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට හරි මහියංගනේ නගරයේ කේන්ද්‍ර කරගත් ප්‍රදේශයකට පමණක් මේක සීමා වෙන්න ඕනේ කියලා. මිනිපි පැත්තේ අලිපාලනය කිරීම සම්බන්ධයෙන් ඒකේ යොදා ගැනීම සම්බන්ධයෙන් කිසි විරුද්ධත්වයක් නැහැ. මොකද මිනිපි ඉන්නේ මිනිස්සු මේ ප්‍රශ්නේ මේ විදිහට මේ පැත්තට තිබෙනවා. මෙහෙන් ගලවනකොට මිනිපිට යනවා මිනිපින් ගලවනකොට මහියංගනේ යනවා. ඔකයි වෙන්නේ. ඒ නිසා අලිපාලන ඒකකයක් ස්ථාපනය වීම සිද්ධ වෙන්න ඕන. ඒත් එක්කම අපි මුලින්ම කතා කරපු මාදුරුවේ සිට වස්ගමුව දක්වා අලිවැට ඉදි කිරීම සහ වෙනත් තැන්වල අලිවැට අවශ්‍යතාව පරිදි ඉදි කිරීම, නඩත්තු කිරීම, පසුපරම් කිරීම, ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කිරීම මේ කියන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා බලාපොරොත්තු වෙන අපේ අද දිනේදී ගරු අමාත්‍යතුමා වෙනුවෙන් සහභාගී වුණ අපේ වසන්ත මහත්මයා ගරු අමාත්‍යතුමා එක්ක මේ කටයුතු සාකච්ඡා කරලා අවධානය යොමු කරලා අපේ 2021 වර්ෂයේදී කඩිනමින් කළ යුතු වැඩ කටයුතු ටික කඩිනමින් නිම කරලා දෙන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දී කියලා. ඉතින් අද දිනේදී ගරු අමාත්‍යතුමා වෙනුවෙන් සහභාගී වුණ මාධ්‍ය ලේකම් වසන්ත මහත්මයා හිතවත් වසන්ත මහත්මයාට ස්තුති පළ කරනවා. ඒ වගේම තමයි අපි සහකාර අධ්‍යක්ෂතුමා වික්‍රම තෙල් මහත්මයා නිරන්තරයෙන් මේ කටයුතුට සහයෝගයක් ලබා දෙන මෙතුමට ගෞරවනීය ස්තුති ප්‍රකාශ කරනවා. ඒ වගේම අද දවසේදී අපේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩායතන පහසුකම් ප්‍රවර්තන කර රාජ්‍ය අමාත්‍ය තේරු විධානගමකින් මෙතුමා මේ අවස්ථාවට සහභාගී වෙන්න තිබුණේ. නමුත් අද පාර්ලිමේන්තු දිනයක් නිසාවෙන් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා සහභාගී වෙන එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපේ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් මහාවය අනිල්දරතුමා ඒ වගේම අපේ ගිරන්දල කෝට්ට මහියංගන ස්ථානාධිපතිතුමාලා දෙපළ පොලිස් ස්ථානාධිපතිතුමාලා දෙපළ ඒ වගේම වන ජීවී දෙපාර්තමේන්තුවේ මහියංගන කොට්ටාස තුරු සේවය කරන සියලුම අපේ හිතවත් නිලධාරී මහත්තුරු ඒ වගේම බ්‍රන්තිනිකල ප්‍රදේශ කලාපයේ නියෝජනය කරපු අපේ නිලධාරී මහත්තුරු ප්‍රාදේශීය සභාව ඒ වගේම ග්‍රාම නිලධාරී මහත්මීන් ඒකම අද දිනේදී අදහස් දක්වීම සඳහා සහභාගී වුණ අපේ හිතවත් ගම්වාසී ඔබ සියලු දෙනාටම ගෞරවනීය ස්තුති මේ අවස්ථාවෙන් පිළිපැල කරන්න කැමැතියි. ඉතින් නිරන්තරයෙන් මේ කීප කාරණා සියල්ල සත්‍යයක්. ඔබ විසින් ඉදිරිපත් කරපු කාරණා, ඒ යෝජනා, ඒ අදහස් සියල්ල සත්‍යයක්. පෙරේද උද්ඝෝෂණයේදී මම කිව්වා මමත් ඉන්නේ ඔබේ පැත්තේ. මොකද මමත් දන්නවා අපි හැමෝම ඉන්නේ ඔබේ පැත්තේ. මම විතරක් නෙමෙයි මේ නිලධාරී පිරිසත් ඉන්නේ ඔබේ පැත්තේ. අපිට පාරට බහලා උද්ඝෝෂණ කරන්න බැරි කම තියෙන්නේ. ඔබට පුළුවන් අපිට බෑ. ඒකයි මෙතන වෙනස තියෙන්නේ. අපිත් ඉන්නේ ඔබේ පැත්තේ. ඉතින් අපිට ලොකු වගකීමක් තිබෙනවා. ඔබේ පැත්තේ හිටියට මේ කටයුත්ත විසඳලා දෙන්න අවශ්‍ය කරන මූලිකත්වයේ ගන්න සහ අවශ්‍ය කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ සඳහා මහජන සහභාගීත්වයේ ජනතාවගේ පැත්තෙන් ලැබෙනා වූ සහයෝගය ඉතාමත් වැදගත්. ඒ සහයෝගය ඔබ විසින් අරන් දෙන්න අපේ ගම්මාන වල ජනතාවත් එක්ක කතා කරලා ඔබ හිතවත් ජනතාව ඉන්නේ. දැන් අලි පළවා හරිනකොට තනියෙන් අපිට කරන්න බෑ. මේ නිලධාරීන් තනියෙන් කරන්න බෑ. මේ කුරුල්ල වලනවා වැඩක් නෙවෙයි අලි වලනවා කියන්නේ. ඒ නිසා ගම්මාන වල ඉන්න මිනිස්සුන්ගේ ජනතාවගේ සහයෝගය අරන් දෙන්න ග්‍රාමීය කමිටු දෙනවා අලි මිනිස් කෙනෙකු කල්පනාකරණය කරන්නේ. ඒ කමිටු වල සහයෝගය අරන් දෙන්න ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න මේ කටයුතුට එහෙම වුණොත් තමයි සාර්ථක වෙන්නේ. අපිට හැමදාම නිලධාරීන්ගේ පැත්තට විතරක් ප්‍රශ්න තියලා කතා කරන්නත් බෑ. මහ ජනතාවගේ පැත්තට විතරක් තියලා කතා කරන්නත් බෑ. මේ දෙගොල්ල එක තැනකට ඇවිල්ලා එක වැඩසටහනක එක වැඩ පිළිවෙලකට රේල් පාරේ පීලි දෙක වගේ යන්න ඕන. එහෙම වුණොත් තමයි මේ කටයුතු සාර්ථක වෙන්නේ. විශේෂයෙන් මේ අලි කල්පනාකරණය කිරීමේදී. ඒ නිසා වෙන්නේ ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න කියන කාරණේ නැවත නැවතත් සිහිපත් කරමින් අද දවසේ මේ සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. සහභාගී වුණ අදහස් දක්වූ සියලුම දෙනාට බොහොම ස්තුතියි.
Thank you.